නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics 1 2 3 4 කියලා ඕනනම් ජනාධිපති වර්ණයට දින ගණනින්නත් පුළුවන්. එහෙම කරන අතරේ බොහෝ දේ අපිට තිබෙනවා තල කීපයකම සාකච්ඡා කරන්න. නිදහස් සංවාද වැඩබිම අදත් ඒ සඳහා සූදානම්. මේ වඩා සක්‍රීය කාලයක් නිසා නිතර ඔබ මුණ ගැහෙන විවිධ චරිත සමග විවිධ සිද්ධීන් සමග අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ දුමින්ද නාගමුව. උගක් විස්තර කියන්න අවශ්‍ය නැහැ. පෙරටුගම සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෙවර මුණෙත් තියෙනවා වගේ. දැන් පළවෙනි ප්‍රශ්නේ දුමින්ද දැන් මීට පෙරත් ඔබට මේ අත්දැකීම තිබෙනවා. මේ දේශපාලන අත්දැකීම ඇයි ඔබේ පක්ෂය ගන්න කියලා මට පුද්ගලිකව තේරෙනවා. මගේ ප්‍රශ්නය දැන් පහුගිය ජනාධිපති වර්ණවල මේ සමාන කාල ගත්තාම මෙවර යම් වෙනසක් තියෙනවද ඒ විදිහෙමද රටේ පොදු තත්ත්වය? ජනාධිපතිවරණය කියන ඒ කියන්නේ මේ 2015යි මේ මොහොතේ සැලකුවාන් පස්සේ යම් දේශපාලන වෙනස්කම් තියෙනවා. 2015 ප්‍රධාන වශයෙන් එක කඳවුරක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ප්‍රමුඛ කඳවුරේ ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනය තමයි ප්‍රධාන දේශපාලන සත්‍ය බඩවටපත් වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කඳවුරේ තිබුණේ ජාතික ආරක්ෂාව සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන ආව. ඒක තව දුරටත් කරගෙන යන්න ඡන්ද දෙන්න. මේක තමයි ඒගොල්ලෝගේ ප්‍රවේශය. අපේ ප්‍රවේශය තිබුණේ මේගොල්ලෝ කියන ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ ඒ නිසා මේක බොරුවක්. විධායක ජනාධිපති හොසු කරන්නේ මේක බොරුවක්. සහ යහපාලනය කියලා කිව්වට මේ එන අය හුරු බවට පත් වෙන තමයි අවසාන වෙන්නේ කියලා මේක අපි මැතිවරණ වේදිකාවල ඇතිතරම් කිව්වා. අපි උදාහරණ අරගෙන කිව්වා රවි කරුණානායක වගේ අයට සම්පකාරී දුල්ලා ඊට පස්සේ අන්තිමට සතුස දීලා අන්තිමට ඒ සතුස වෙච්ච හානිය ඒක නැවත වෙයි කියලා ඉතින් ඇත්තට මේ උදාහරණ ගත්තේ ඒ විදිහටම සිද්ධ වුණා. ඒතර ඒ වෙලාවේ ඒ සංදර්භයේදී ප්‍රධාන දේශපාලන පක්ෂවල තිබුණු දේශපාලන සටන්පාට ඔබ ජනතාවන් තුරන නිෂ්ක්‍රිය වෙලා මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරා. දැන් මේ සංදර්භය ගත්තට පස්සේ මේගොල්ලෝගේ ප්‍රවේශයන් තියෙන්නේ එක පැත්තකින් අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කඳවුර ජාතික ආරක්ෂාව වගේ ප්‍රශ්නයක් මුල් කරගෙන විශේෂයෙන් මුස්ලිම් විරෝධය සිංහල ඡන්ද වලට කරන ආමන්ත්‍රණය ඒ වගේ පැත්තකින් තමයි ඒගොල්ලෝගේ ප්‍රවේශය පහුගිය කාලේ පෙළගැහුනේ. දැන් ඒගොල්ලෝ ආසියානු සංවර්ධන මොඩල් එකක් ගැන නැත්නම් සිංගප්පූරුව ඔය මැලේසියාව ඒ රටවල් ඉලක්ක කරපු දේශපාලන මතයක් ගොඩනගනවා. ඒක තමයි එතන තියෙන පෙරමුණ. සජිත් ප්‍රේමදාසලාගේ ඒ උන්ගේ පෙරමුණ ගත්ත අපිට පේනවා එතන තියෙන්නේ ලාභ විදිහට ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරනවා. එතන රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් කලින් ඉදිරිපත් කරපු අදහස් බැලුවාන් පස්සේ ඔවුන්ගේ මැදිහත් වීම තියෙන්නේ ආසියානු ධනවාදී කියන මොඩල් එක තමයි ඔවුන් ආර්ථික වශයෙන් අවධාරණය කරන්නේ. මේ කවුරුත් පරිස්සම් වෙලා තිනවා ප්‍රජාතන්ත්‍රවාදී ගැන යහපාලනය ගැන කතා නොකර ඉන්න. හුරු අල්ලන එක ගැන මේ පාර දෙගොල්ලොම කතා කරන්න ඒ ගැන සද්ද නැතු වෙන්නේ දෙගොල්ලෝ එකඟතාවයට ඇවිල්ලා තිනවා. ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා නොකර ඉන්න එකඟතාවයට ඇවිල්ලා තිනවා. පොදුවේ කතා කරන්න බෑ ඒගොල්ලොන්ට. හැමෝම ඉලක්ක කරන්නේ ප්‍රධාන වශයෙන් ආර්ථික කාරණේ. ජනතා විමුක්ති පෙරමුණත් ආර්ථික පැත්ත අවධාරණය කරද්දී උන් කියන්නේ සිංගප්පූරු ආර්ථිකය ගැන නැත්නම් ඔය ලීකාන් නූල ගැන කතා කරන්නේ ආර්ථික මොඩල් එකේදී. ඔහුගේ දේශපාලන විවේචනයේ මූලික වශයෙන් ගොඩනගලා තියෙන්නේ මේ ක්‍රමයේ ප්‍රශ්නයක් නැහැ, මේ ආයතන ප්‍රශ්නයක් නැහැ, මේ ව්‍යුහයන් හොඳයි, මේ වෙයි ඉන්නේ චරිතවල ප්‍රශ්නයක් තියෙනවා. නිසා දේශපාලන සංස්කෘතිය වෙනසක් අවශ්‍යයි කියලා. ඒතර මේවා තමයි මූලික පෙළගැස්වීම් දැන් අපි දේශපාලන ප්‍රොපර්ටි දිහා බැලුවහම පස්සේ. ඒ නිසා මේ දෙකේ යම් වෙනස්කම් තියෙනවා. ඒ වගේම අපි රටක් විදිහට ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 5 යම් කිසි ආකාරයක ඔළු දෙකේ පාලනයක් තිබුණා. අපිට පේනවා ඉස්සරහට ඊට ඒක වෙනස් වෙලා තනි අතකට බලය මැදගත වෙන තත්වයක් ඉස්සරහට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක එන්න නියමිත ලොකු අනතුරක් තියෙනවා. විශාල බරපතල අනතුරක්. අපි මේ වැතිවරණ මෙදිහත් වෙන්නේ 2015 දී අපි මෙතිවරණ මෙදිහත් උනේ වම සලකුණු කරන්නේ. වම සම්බන්ධයෙන් යම්කිසි يعني මේ මුළු සමාජෙම දෙකට බෙදෙද්දී ජනතාවෙන් තුරනත් හොරෙන් ගිහිල්ලා එතන සහයෝගය දක්වද්දී සමාජෙම දෙකට බෙදෙද්දී අපිට අවශ්‍ය වුණා ඒ රැවටීමට අහුවෙන්නේ නැති වම පිළිබඳ සලකුණක් තියන්න. දැන් අපි 2019 මෙදිහත් වෙන්නේ එතනින් ඉදිරියට ගිහිල්ලා අපි දකිනවා ඉස්සරහ විශාල අනතුරක්. ඒ අනතුරට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ අනතුරට දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒකට ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒක ගොඩනැගීම සඳහා අඩිදාරම දාන්න, ඒ ගොඩනැගීම සඳහා ජන වරමක් ගන්න තමයි අපි මේ මැතිවරණය මෙදිහත් වෙන්නේ. ඒතර අපි මෙදිහත් වෙන්නේ එතනින් සහ දිගු කාලීනව ඇත්ත විකල්පේ සමාජවාදී කියන දේශපාලන මතය ගොඩනගන්න මේ මැතිවරණය පාවිච්චි කරගන්න. දැන් සංසන්දනය කරනකොට 2015 සහ 2019 කාලයේ හුඟක් දිග නැති වුණාට දශක ගණනක් නොවුණාට තාක්ෂණයේ විශාල වෙනසක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ සමාජ මාධ්‍යවල මැදිහත් වීම 2015 සැහැණ තිබුණා.
එය සෑහෙන ප්‍රමාණයකින් අද වැඩි වෙලා තියෙනවා. සහ මේ ගෝලීය පරිමාණව තිබෙන දේශපාලන හැලහැප්පීම් චලනයන් වෙනස් වෙලා තියෙනවා. මගේ ප්‍රශ්නය මේ ජනාධිපතිවරණයට සූදානම් වෙන මොහොතේ ඔබේ පක්ෂත් ඇතුළුව මේ රටේ දේශපාලන පක්ෂ කණ්ඩායම් ගෝලීය වශයෙන් කලාපීය වශයෙන් තිබෙන දේශපාලන තත්ත්වයන් ගැන සැලකිලිමත්ද ඒවා ගැන දැනුවද දන්නවාද? ඔව් පළවෙනි කාරණය තමයි දැන් ඔබ මතු කරන ප්‍රශ්නෙටම සම්බන්ධ කරගත්තොත් අපි දේශපාලන වශයෙන් ඉන්න විශාල අනතුරක් ඉස්සරහට අපි ඉන්නවා එක පැත්තකින්. දෙවනුව අපි ආර්ථික වශයෙන් විශාල අර්බුදයක් අනතුරක් ඉස්සරහට ඉන්නවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ කාරණේදී අපි විශාල අභියෝගයක් ඉස්සරහට තිනවා. අපි දකින්න ඉස්සරහට යන අනතුරු වර්ධිනවා කියලා. දේශපාලන කාරණේ ගත්තොත් එහෙම මූලික වශයෙන් අපි දන්නවා මේ වෙනකොට ලෝකයේම මේ චීනය සහ එක්සත් ජනපදය අතර ඇමරිකා එක්සත් ජනපදය අතර තියෙන ගැටුම ASCII තමයි ලෝකේ රටවල් සියල්ල ස්ථානගත වෙලා තියෙන්නේ. එක පැත්තකින් ආර්ථික වශයෙන් චීනය ක්‍රමානුකූලව වුන්ගර බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ තීරයක් සහ මාවතක් කියන ව්‍යාපෘති සඳහා වෙච්ච විශාල මැදිහත් වීමක් කරනවා 2030 ලෝක ආර්ථික බලවතා බවට පත් වෙනවා. ඒක තමයි ඒගොල්ලන් අරමුණ. ඒ නිසා එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තෙන් ප්‍රිවෙන්ට් ටු ඒෂියා කියලා පහුගිය කාලේ ආසියාව ඉලක්ක කරගත්ත විශාල දේශපාලන ව්‍යාපෘති කියලා අවතීර්ණ වෙනවා. ඒ නිසා දැන් අද මැද පෙරදිග දකින්න තත්ත්වයේ අද අපි අප්‍රිකානු කලාපයේ දකින්න තත්ත්වයේ අද ලතින් ඇමරිකානු කලාපයේ දකින්න තත්ත්ව විශේෂයෙන්ම එවැනි ඊටාම ඛේදජනක ඉරණමකට ඉදිරියේදී ආසියාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ දීමේ එක ප්‍රධාන තැනක් තමයි අපි කියන සෝවියට් කඳවුර තියෙන කාලේ, කියන්නේ සෝවියට් දේශයයි එක්සත් ජනපදය අතර ප්‍රතිරෝධ තියෙන කාලේ ලංකාව භූදේශපාලනික වශයෙන් තීරණාත්මක තැනකට ආව විශේෂයෙන් 80 දශක වෙනකොට. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇමරිකන් ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන තැන දක්වා මේ ප්‍රශ්නේ දුරදිග ගියේ. සීතල යුද්ධයේ සහ ඉන්දියාව ඒ වෙලාවේ ගත්ත ස්ථාවරත් එක්ක. දැනුත් අපි එවැනිම ආකාරයේ දේශපාලන මොහොතකට ලං වෙමින් තියෙන්නේ. ඉතින් මම මේකට අදාළ නිකන් දැනට අපි ඉස්සරහ තියෙන විශාලම අභියෝගයක් තමයි සෝෆා ගිවිසුම. මේක පහුගිය දවස්වල පුවත්පත්වල පළ වුණා. මේ කවුරුත් දැන් මේක ගැන කතා කරන්නේ නැහැ. පහුගිය කාලේ මේක ගැන ගොඩාක් කතා කරපුවා හිටියේ. ඒගොල්ලෝ දැන් සද්ද වහලා දිනවා. අපි දන්නේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් පුරවැසිකම ගන්න ඕන වෙච්ච නිසා දැන් මේව ගැන කතා නොකර ඉන්නවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් සෝෆා ගිවිසුම ඉතාලම පැහැදිලිව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සූදානම් කරන් ඉන්නේ මේ ජනාධිපතිවරු වුණා පස්සේ සමහරට මහමැතිවරණව ඊට පෙර හෝ අත්සන් කිරීම සඳහා. ඔයගෙන MCC ගැන වෙන්නේ නැති. නෑ MCC මෙහෙම දැන් සෝෆා එක දැන් අපි අනුමැතිය දීලා ක්‍රියාත්මක තලයේ නේ තියෙන සෝෆා එක ජනාධිපතිවරු දන්නේ නැහැ කිව්වට. නෑ දැන් ඒ ACS එකේ ගිවිසුම් තියෙනවනේ. ACS එකේ ගිවිසුම් තමයි 2007 එක්ස ගිවිසුම්. 2007 අපි අත්සන් කරේ. ඒතර ඒක ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරේ. ඒතර ඒකට අනුව ලංකාව බැඳිලා ඉන්නවා මුහුදු තීරය පාවිච්චි කරන්න දෙන්න ඇමරිකා එක්සත් ජනපදයට යුද්ධයක් සඳහා. ඒතර ඒකට මුහුදු තීරය පාවිච්චි කරද්දී පහසුකම් සපයන. ඒක තමයි ඒ ගිවිසුමේ කතාව. ඒතර සෝෆා ගිවිසුම දැනට යෝජනා මට්ටමේ තියෙන. මේක ඇමරිකන් තානාපති කාර්යාලයෙන් කිව්වා ඡන්දයෙන් පස්සේ තමයි ඒගොල්ලෝ අත්සන් කරන්නේ. 2017 නැවත අත්සන් කරනවා. 2017 පස්සේ දැන් 2007 ඉඳලා 17 දක්වා අවුරුදු 10කට තමයි ඒක අත්සන් කරේ. 17 නැවත දින නීමයක් නැතුව අත්සන් කරා රනිල් වික්‍රමසිංහ. ඒතර ඒක දීර්ඝ කරලා තියෙන්නේ. දැන් මේ ගිවිසුම යෝජනා කරලා තියෙන්නේ මේක ඊටාම බරපතලයි. මේකේ වගන්ති පවා තියෙනවා. කෙලින්ම ඒ කියන්නේ දේපල වලට හානියක් වුණා. ජීවිත වලට හානියක් වුණොත් ඇමරිකානු සෙබළු අතින් නැත්නම් ඒ ප්‍රජාව ඒගොල්ලෝ කණ්ඩායම අතින් ඒ සම්බන්ධයෙන් චෝදනා නොනගා සිටින්න ලංකාව බෙදලා ඉන්නවා. ඒතර මේ ගිවිසුමේ තියෙන්නේ එහෙම. අනිවාර්යයෙන්. ඊළඟට සම්ප්‍රේෂණ පද්ධති පාවිච්චි කිරීම සඳහා ගුවන් සම්ප්‍රේෂණ පද්ධති වෙනම පාවිච්චි කිරීම සඳහා අවසර දෙනවා. ඊළඟට ලංකාව ඒ කියන්නේ කිසිම ප්‍රවාහන ඒ කියන්නේ සියලු වාහන මාර්ග ගාස්තු ගෙවීමෙන් නිදහස් කරනවා. ඒ කියන්නේ මේ අධිවේගී මාර්ගවල පවා රටේ මිනිස්සුන්ට යන්න වෙන්නේ ගෙවලා මේගොල්ලන්ට ගෙවන්න නැතුව යන්න පුළුවන්. ඊළඟට බදු වලින් නිදහස් කරනවා. ඒතර ඇත්තට මේක දැන් එක්සත් ජනපදයට අයත් ගුවන් යාන සහ යාත්‍රා ගොඩවැස්සීම සහ පරීක්ෂා කිරීමෙන් නිදහස් කරනවා. හරි. එතකොට මේ ගිවිසුම කියලා කියන්නේ කෙලින්ම මේ පිටු කීපේ ගිවිසුමක්. හැබැයි මේක කෙලින්ම ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ යටත් විජිතයක් බවට පත් කිරීම තමයි මෙතන තියෙන කතාව. ඒ ඇරෙන උත් නැහැ මේක කොලොනියක් බවට පත් කරන එක. එතකොට මේකට සමාන්තරව තමයි MCC කාලේ. ඒතර MCC එක දැන් පහුගිය කාලේ ඒගොල්ලෝ ප්‍රවෘත්ති පළ කරා. ඒකට තිබුණා කාලයක්. ඒ නිසා ඒ කාලේ ඉවර වුණා. දැන් ඒගොල්ලෝ මේක ඉවත් කරගන්න ඕන. නමුත් අපි දකිනවා මේ අනතුරු නැවතත් තියෙනවා කියලා. ලංකාවේ ඉඩම් අක්කර ලක්ෂ 30ක් කොල්ල කෑම සඳහා කලාප 6ක්. ඒතර ඒ කලාප වලට අයිති අම්බලන්ගොඩ ඉඳලා හම්බන්තොට දක්වා කලාපයක් තියෙනවා. ඊට පස්සේ අම්පාර සහ මඩකලපුව අයත් කලාපයක් තියෙනවා. යාපනයේට අයත් කලාපයක් තියෙනවා. ඊළඟට ත්‍රිකුණාමල ඉඳලා කොළඹ දක්වා තියෙන තීරයක් තියෙනවා සම්පූර්ණ. ඒතර ඒ තීරය හරහා මේගොල්ලෝ අධිවේගී දුම්රිය මාර්ගයක් හදනවා කියලා කියනවා. ඒතර දුම්රිය මාර්ගයක් හදනවා කියන අනිවාර්ය රට වෙන් වෙනවා. ඒ නිසා විශාල අනතුරක් ඉස්සරහ පිට අපි ඉන්නේ. මේ දැන් මේ පෙන මැතිවරණ පෙන්වන සුරංගනා කතාව නෙමෙයි
අපිට ඡන්දයෙන් පස්සේ හම්බ වෙන්නේ. ওই කිරි වීදුරුවත් නැත්තම් ওই කියන පොහොර නිකන් දෙන කතාවත් ඕවා නෙමෙයි. ඕවා ඇත්තටම ඒගොල්ලෝ මේ මැතිවරණ ව්‍යාපාරයේ අර ජනතාවගේ ආර්ථික ප්‍රශ්න කොල්ල කෑම සඳහා කරන වැඩක්. මේකට තමයි ඇත්තටම මුණ දෙන්නේ. ඉතින් මේ තමයි දේශපාලන අනතුර. ඊළඟට මේකට සමාන්තරව ආර්ථික වශයෙන් අපි විශාල අර්බුදයක ඉන්නවා. ඒ ආර්ථික අර්බුදේ දැනටමත් මූල්‍ය අරමුදල කියලා තියෙනවා. ඉදිරි අවුරුදු 4 ඇතුළත ඩොලර් බිලියන 15.5ක් ගෙවන්න තියෙනවා කියලා ණය මුදල්. ඒතර අපි ගත්ත ණයවල වාරික. ඒතර ඔවුන්ම කියනවා මේකෙන් 12මාරක් ගෙවන්න වෙන්නේ නැවත ණය අරන් කියලා. ඒතර හරිම පැහැදිලි අපිට ණය ගන්නවා කියලා කියන්නේ ඒ ණයවලට කොන්දේසිනවා. ඒ කොන්දේසි මොනවාක්වත් නෙමෙයි ලංකාවේ තියෙන ඉතුරු රාජ්‍ය ආයතන ටික විකුණන්න, ලංකාවේ තියෙන මොනවා ස්වභාවික සම්පත් ටික විකුණන්න, ඊළඟට තියෙන මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ඒවා කෙලින්ම ප්‍රයිවටයිස් කරන්න, කොටස් වෙළඳපොළට උදාහරණ අර්ථසාධක අරමුදල මේවා තමයි කොන්දේසි. නිසා මේ කොන්දේසි අනිවාර්යයෙන්ම 2020ද 21ද කුමන හෝ මොහොතක මේවා එක මේ රටේ ජනතාවට සටන් කරන්න නිසා මෙන්න මේ අනතුර තේරුම් ගන්න කියන තමයි මේ මැතිවරණ දෙන එක පණිවිඩයක්. මේ ඇත්ත අනතුරක් ඉස්සරහට. ඉතින් මේ අනතුරත් එක්ක තමයි ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්නේ ඉන්නේ. ඒතර මේකට විරුද්ධව කවුරු හරි දැන් මහජන බැංකුව පෞද්ගලීකරණයට විරුද්ධව මහජන බැංකුව සේවකයෝ සටන් කරොත් උන්ට ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්නේ හම්බ වෙනවා ඊට පස්සේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ අනතුර විශාල වශයෙන් තියෙනවා. ඒ කියන්නේ මේකත් එක්ක. ඒ නිසා ඒක කඳවුරු දෙකෙන්ම තියෙනවා. මේ පැත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා, අනිත් පැත්තේ ආරක්ෂක කමිති කරනවා කියලා කියනවා සරත් පොන්සේක. ඉතින් මේ දෙකම එකම විදිහේ ඒ කියන්නේ පුජ්‍යල විදිහට සහ මේක පුජ්‍යලයට ඌනණය කරන්න බෑ. මොකද හැම වෙලාවෙම දේශපාලන අභියෝගات එක්ක ආණ්ඩුව ඇතුලේ දැන් රංජන විජේරත්න කෙනෙක් ඇති උනේ එක යුගයකනේ. ඒතකොට ඒගොල්ලෝ ඒ චරිත හොයාගන්නවා. ඒ මර්ධනය සඳහා අවශ්‍ය කරන චරිත මතුවෙනවා. ඒ නිසා මෙන්න මෙතන තියෙන ඒ කියන්නේ දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසියම සඳහා වෙච්ච විශාල පසුබිමක් තියෙනවා. ඒ නිසා මේ අනතුරුත් එක්ක තමයි අපේ රටේ ජනතාවට ඊළඟ වසර 5 ඊළඟ දශකයේ මුණ දෙන්නේ. ඒ නිසා අපි හිතනවා විශාල මහජන අරගලයක් මේකට එරෙහිව පැන නගිනවා. සහ අපි සූදානම්ින් ඉන්නවා ඒ සඳහා වෙච්ච මහජන ව්‍යාපාරය නිර්මාණය කරන්න. ඔබ මේ කියන මේ දේශපාලන තත්ත්වයන් ඇතුලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විශාල රාජ්‍ය නොවන මම කියන්නේ කළු බලල් හමුදාවක් කියලා විශාල ප්‍රමාණයක මේ ඇමරිකානු ඩොලර් මිලියන බිලියන ගණන් වීසි කරපු කණ්ඩායම් ලංකාවේ වැඩ කරනවා. උන් හැම දේශපාලන කඳවුරකම ඉන්නවා. කඳවුරකම ඉන්නවා. ඔබත් ඔබේ කඳවුර නිතර පරීක්ෂා කරලා බලන්න වෙනවා. අර මෙට්ටේ මකුණු බලනවා වගේ. එහෙම තත්ත්වයක් තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි දැන් ඔබ බැලුවොත් එහෙම දැන් 2015 රෙජිම් චේන්ජ් එක මගේ යෝජනාව මේ රෙජිම් චේන්ජ් එකට වැඩ කරපු රාජ්‍ය නොවන ආයතන වල කණ්ඩායම් දැන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ. අර ගාලු මෝදන මහා වේදිකාවේ වුන් හිටියා. නැගලම හිටියා. එතකොට මේ වෙනස කොහොමද ඔබ කියවගන්නේ? 2015 හිටියේ මෛත්‍රී රනිල් කඳවුරේ. අද ජනතා විමුක්ති පෙරමුණේ කඳවුරේ. කොහොමද ඒක වෙනව ඇත්තේ? ඔව් මෙහෙමයි චාප. දැන් මෙතන ඒ කියන්නේ දැන් රාජ්‍ය නොවන සංවිධානවල භූමිකාව සහ විශේෂයෙන් එක්සත් ජනපදයේ යුරෝපා රටවල් වලින් මුදල් පොම්ප කරලා මේ රටේ කරන දේශපාලන මැදිහත් වීම ඒක එක තලයක තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ වගේම ඊට සමාන්තරව මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවල එක්සත් ජාතික පක්ෂයේ පොදු ජන පෙරමුණේ මේවා ඇතුළේ මේවා දේශපාලනේ අපිට එලිවිට මේක පේන්නත් තියෙනවා. ඒක මේ අමුතුවෙන් අර හැංගිලා ඒක පේනවනේ අපිට රහස් ඉදිරි තියෙන දෙයක් නෙමෙයි. මේක පේන්න තියෙනවා. දැන් ඔබ මතු කරපු උදාහරණේ තව වෙන පැත්තකට අපි කියන්නේ ඒකම මතු කරගත්තු තව පැත්තකින් දැන් අපි දන්නවා පහුගිය කාලේ සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර හදිසියේ මහා දෙවන්ත මේ පහුගිය අවුරුදු 10 ඇතුළත ගැටුමක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන පසුබිමක් සකස් කරා. එතකොට සාමාන්‍ය දේශපාලන ආයන් තේරෙන ඕන කෙනෙකුට තේරෙනවා දැන් අපිට රටක් විදිහට අපිට ආක්‍රමණයක් වෙනවා නම් ඒ ආක්‍රමණයට විදේශ සමුදාය මැදිහත් කරන්න හදනවා නම් එතකොට ඒකට සටන් කරන්න අනිවාර්යයෙන් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ඒකාබද්ධතාවයක් අවශ්‍යයි. එතකොට මේ රට ඇතුලේ එන කොටා ගනිද්දී ඇත්තට මේක ඒ වැඩේ කරන්න ලේසි. හරි. එතකොට දැන් ලංකාවේ ඉන්න බොහෝ සංවිධාන මේ සිංහලයාට පෙන්වන මුස්ලිම් සතුරුභාවය. මේකෙන් මම අදහස් කරන්නේ මෙන්න මේ කරුණ. ඒ කියන්නේ සිංහල ජනතාව තුලත් සමහර කොටස් ඇතුළේ ජාතිවාදී හැඟීම් තියෙනවා, ජාතිවාදී ක්‍රියාකාරීත්වයන් තියෙනවා. මුස්ලිම් ජනතාවගෙත් සමහර කොටස් තුල අපිට පේනවා ඒ වෙන හැඟීම් තියෙනවා, ඒ වෙන ක්‍රියාකාරීත්වය තියෙනවා. දෙමළ ජනතාවගෙත් සමහර පුජ්‍යලින් තුල එහෙම ජාතිවාදී හැඟීම් සහ ඒ වෙන ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඒතකොට ඒක බොහොම පැහැදිලිව අපි බැහැර කරනවා, ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒක පරාජය කරන්න පුළුවන් ඉන්නේ මේ ඒ ජාතිවාදීම ඇවිස්සෙන විදිහ තව දේවල් කරලා නෙමෙයි. ඒක පරාජය කරන්න පුළුවන් ඇත්තට මේ එන්න නියමිත අනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කරලා. ඒ අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරලා. ඒක මම කියන්නේ ඒකත් එක්තරා ආකාරයක රාජ්‍ය නෝ සංවිධාන සහ ඔය කියන මේ අර බලල්ලත් විසින් කරන එක පැත්තක්. තව පැත්තක් තමයි ඇත්තටම බලල්ලත් අවශ්‍ය නැහැ ජනතා විමුක්ති පෙරමුණම යම් කිසි ආකාරයක දැන් කරමින් ඉන්න දේශපාලන. මම දැක්කා පහුගිය දවසක මේ අනුර කුමාර දිසානායක ඔහු අර භික්ෂු සමුළුවක කරපු කතාවක් ඒක මාධ්‍යවලත් ගියා. ඒ කතාවේදී ඔහු පැහැදිලිව කියනවා තව අවුරුදු 20කටවත්
ලංකාවට මේ එවැනි ආක්‍රමණයක් කරන විදේශ ආක්‍රමණයක් එන්න ඉඩ කඩක් නැහැ කියලා. මම කියන ආක්‍රමණයක් එනවා හැද්දේ නෙවෙයි. දැන් මේ සෝෆා ගිවිසුම් ගහුගි දවස්වල පත්තරත් ගියා. ආක්‍රමණයක් එනවා. මේ සම්බන්ධයෙන් වෙන දේශපාලන ප්‍රශ්නේ චීනය සහ එක්සත් ජනපදයේ කරලා තියෙන ආර්ථික සහ දේශපාලන ආක්‍රමණය කියන එක මේ ඕන මිනිහෙකුට පේන දෙයක්. ඒතකොට ඒක සම්බන්ධයෙන් ඊතරම් විශ්වාසකින් තව අවුරුදු 20කටවත් මෙවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා කියන්න තරම් දේශපාලන නිර්භීතකමක් ආවේ කොහොමද? මම කියන්නේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ඒ වටා තමයි විවිධ NGO වෙන්න පුළුවන් වෙනත් පුජ්‍යලින් වෙන්න පුළුවන් මේ දේශපාලන වශයෙන් ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නේ සාකච්ඡා වෙනව වෙනුවට ව්‍යාජ දේශපාලන ප්‍රශ්න එක්කෝ ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ ලෙඩේ හරියට ලෙඩේට බෙහෙත් කරන්නේ නැතුව ලෙඩේ රෝග ලක්ෂණ කතා කරන ව්‍යාපාර. දැන් අපි ගත්තොත් ඔය හදලා තියෙන වේදිකාව ජාතික ජන බැල වේගී වේදිකාව ඇතුළේ මූලික වශයෙන් දේශපාලන සංස්කෘතියට කරන විවේචනය වංචා දූෂණ සම්බන්ධ කරන විවේචනය මේවා තමයි දේශපාලන විවේචනය. ඒ නිසා මේ පොදුවේ ජන සමාජයේ මූලික තියෙන ආර්ථික අර්බුදය ඒවත් හරියට සාකච්ඡා වෙන්නේ. ඒකට තියෙන හේතුව කියන්නේ. ඒ නිසා ඇත්ත ප්‍රශ්නේ යට ගහනවා. ඒතකොට ඒකෙන් වෙන්නේ සමාජයේ නිවැරදි දේශපාලන නායකත්වයක් උඩ සංවිධානය වෙන්නේ ඒ වෙනුවට ඇත්තටම සමාජයේ අර එක්තරා ආකාරයක නිකන් අර විපරීත තත්වයකට නිකන් මම්මුලා වෙච්ච තත්වයකට දේශපාලන වශයෙන් සමාජපත් වෙලා තියෙනවා. ඉතින් මේ මම්මුලා වීමේ ප්‍රතිඵලය තමයි වෘත්තිකෙක් ගෙනවොත් හරියයි නැත්නම් මේ අහවල් අයට දීලා බලමු දේශපාලන නොකරපු කෙනෙකුට දේශපාලනය කරන්න දීලා බලමු මේ જાති අර ඒ කියන්නේ මේ මම්මුලා වීමෙන්ම ප්‍රකාශන. ඒක දැන් අපි මම කියන්නේ ඒවා අපි අර ඒවට ප්‍රහාරාත්මක ලෙස නෙමෙයි අපි දකින්න මේ ප්‍රශ්නේ තියෙන ඒ තීරුම් ගැනීම වල සහ ඒවා තියෙන ඒවට මේ ගොදුරු වෙන ජනතාවගේ ප්‍රශ්නේ. නමුත් ඒක මේකට උත්තරයක් නෙමෙයි. ඉතින් මේ මම්මුලා වීම විශාල වශයෙන් මේ වෙනකොට විකල්ප ව්‍යාපාරයක් ගොඩනගන්න තියෙන අවකාශය අවහිර කරමින් මම්මුලා වීම සිදු කරමින් තියෙනවා. මම අර කලින් කියපු මේ රාජ්‍ය නොවන මැදිහත් වීම ඇතුළෙම අලුතෙන් ප්‍රවණතාවක් තියෙනවා. ඒක ටිකක් වැඩිපුර පේන ප්‍රවණතාවක් දේශපාලනඥයන් එපා. දැන් 225ම එපා වැඩක් නැහැ. ඔය පාර්ලිමේන්තුම මේ ගිල්වල දාන්න ඕනි වගේ කතාවක් කියන මේ ඇස්සේ සමාජ මාධ්‍යවලත් යනවා ඒවා. වෘත්තිකයන් තමයි බල ගන්නවන්න ඕනේ. උන්ට තමයි රට බාර දෙන්න ඕන ඔය කතාවක් කියවෙනවා. දැන් මේගොල්ලන්ට බෑ අපිට දෙන්න වගේ ඔය හිටපු විකණක අධිපතිවරයා වගේ අය එළියට බහැලා එහෙම ජනමතයක් සකස් කරමින් තිබෙනවා. දේශපාලනඥයා වැඩක් නැත. දේශපාලන අපි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ වෘත්තිමය වැඩක් වගේ කතාවක් තමයි යස තියෙන්නේ. මේ තත්ත්වය කොහොමද ඔබ කියවගන්නේ? ඔව් දැන් එතන තියෙන කාරණෙත් මේ චාප දැන් අපි දැන් උදාහරණයක් ගන්නකො ඔය සාකච්ඡාව ආවනේ මේ ඔය කමිෂන් ගෙනෙද්දී අපි කමිෂන් ගෙන වෙලත් මේ සාකච්ඡාවට මෙදිහත් වුණා මේ ඔය ප්‍රශ්නේ හරය එතනක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් 1970 ගණන් වල 60 ගණන් වල සම සමාජ කොමියුනිස්ට් පක්ෂය ගෙන ආපු විවේචනය තමයි කච්චේරි ක්‍රමේ පාටි. ඒ ලොකු සටන් පාටක්. ඒ කාලේ පරණවා මේ කච්චේරි ක්‍රමේ කියලා කිව්වේ ඒ කාලේ දිසාපතිවරු නැත්තම් ඒ අර හාමුදුරු මේ ඒ වෙනි විශාල බලයක් ගොඩනගාගෙන ඔවුන් ජනතාවත් පීඩාවටපත් කරා. ඒ වගේම මේක වෙනම පැලැන්තියක් විදිහට වර්ධනලා තිබුණා. ඒ බලය අසීමිත ලෙස පාවිච්චි වුණා. ඒතර ඒ වෙලාවේ ආපු තර්කය තමයි මේකෙන් බලය අයින් කරලා මේ දේශපාලන අධිකාරියට බලය ගෙනියන්න ඕනේ. එදා ආපු තර්කය. දැන් මේ දේශපාලන අධිකාරියලා 72 ව්‍යවස්ථාව ඉඳලා 78 ව්‍යවස්ථාව දැන් අපි අවුරුදු විවෘතාර්ථික අවුරුදු 40ක් විතර ඇවිල්ලා දැන් කතා කරනවා මේක අනිත් පැත්තට යමු කියලා. ඒ කියන්නේ දැන් දේශපාලන මේක කාලේ ඉවරයි. ඒ නිසා මේක වෘත්තිකයන්ට නැත්තම් මේ රාජ්‍ය නිලධාරීන්ට මේක දුන්නම් හරි කියලා. ඉතින් ඇත්තටම ගත්තාම මෙතන තියෙන ප්‍රශ්නේ අපේ අදහස් තියෙන්නේ මේ දූෂිතභාවය කියන එක මුළු සමාජය වෙලා ගත්ත දෙයක්. ඒක අපි අංකයකට තේරුම් මොකද ඒක වෙනස් කරන්න බෑ ඒක එහෙම තේරුම් ගන්න නැත්තම්. ඒ කියන්නේ දැන් රාජ්‍ය මම කියන්නේ සමාන නැහැ මේවා. ඇමතිවරුන්ගේ නැත්තම් මේ රටේ දේශපාලන නායකින්ගේ හොරකනුයි රාජ්‍ය නිලධාරීන්ගේ මට්ටමේ යම් මට්ටම් වල තියෙන දේවලුයි ඒ වගේම මහජනතා යම් නෙවෙයි සමහරවල්ලාට දේශපාලනඥ අභිභවා යන වරුත් ඉන්නවා නිලධාරීන් අතර නෑ මම කියන්නේ හදුවේ ඒතර මේ වියුක්ත උදාහරණ තියෙන්න පුළුවන් නමුත් මේ හැම ඒක කරා අනිත් පැත්තට මම එන්නේ හදුවේ ජනතාව අතරට ඒතර දැන් දරුවන් ඉස්කෝලේ දාගන්න එකට පවා අපි ඒකට කරන මැදිහත් වීම සමහරලාවට එහෙම කරලා අපි දේශපාලඥයාගේ අඩුව කතා කරන්න යද්දි එතන තියෙනවා මේ විරුද්ධාභාෂයක් එතන තියෙනවා ප්‍රතිවිරෝධයක් ඒ මැදිහත් වීම. ඒ නිසා මේ ක්‍රමයේ ඇතුලේ වංචා දූෂණ කියීම යම් කිසි ආකාරයක මුළු සමාජ දේහයටම කිඳා බහැපු එකක්. ඉතින් මේකට උත්තරේ අර නැවත මේ නිලධාරී තන්ත්‍රයක් බලවත් කරන එක නෙමෙයි. එතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒක එක පැත්තකින් අපිත් දකින්න ඕන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ජනතාවට මොකද්ද බලවත් කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. දැන් අපේ යෝජනාව තියෙන්නේ ජනතාව බලවත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ දේශපාලන අධිකාරිය 225 යල් පැනලා. ඒ 225 කියන එක මම කියන්නේ සංකේතවත් විදිහට. ඒ කියන්නේ අපි යවල තියෙන මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එක දැන් ඒකේ සීමාවට අපි ඇවිල්ලා ඉවරයි. දැන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් ආපස්සට නෙමෙයි. රජෙක්පත් කරන ක්‍රමෙත් නෙමෙයි. ඒකෙන් ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා 225ම වැඩක් නැහැ කියන තර්කේ අර ඒකෙන් අර එනවනේ ආදේශපාලනයකට
ඒ කියන්නේ මුකුත් ඕනේ නැහැ කියන තැන. ඒ තරකයට බලනම් බහින්න දෙන්නේ නැතුව සමාජයේ 225 විපාකිනික අපි ගෙනියන්න ඕනේ ජනතාව සංවිධානය වෙන්න ඕනේ ජනතාවගේ බලයක් ගොඩනගන්න. නිකම්ම නිකන් ජනතාවට මුකුත් කරන්න බෑ. අපි ඒක නිසා අවධාරණය කරනවා සංවිධානය වෙච්ච ජනතාවට යමක් කරන්න පුළුවන්. ඒ නිසා ජනතාව සංවිධානය කිරීම තමයි දැන් අපිට තියෙන අභියෝගය. ඒ නිසා දැන් දේශපාලඥයන්ගේ නිලධාරීන්ට බලය මාරු කර නෙමෙයි දේශපාලඥයන්ගේ ජනතාවට බලය ගන්න දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒතකොට දැන් මේක එකපාරට කියවුවම දැන් අරක තේරෙනවා. මොකද්ද මේ දැන් හරි දේශපාලඥයන් නිලධාරීන්ට ගන්න කිව්වම පස්සේ දැන් මෙහෙම මොන හරි විදිහේ මේ නිලධාරීන්ගේ ෆන්ඩ් එකක් හදලා තිනවා. මේකට අපි ඡන්ද දුන්නාම පස්සේ මොන නිලධාරීන්ට මාරු වෙනවා. දැන් අපි ජනතාවට බලය ගන්න කිව්වම මේක එකපාර පැහැදිලි වෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි යෝජනා කරන්නේ දැන් පෙරටුගාමී සමාජ පක්ෂෙ මේ ඡන්දෙ ඉදිරිපත් වෙනවා. අපිට ඡන්දෙ දෙන්න. හැබැයි ඡන්දකින් මේ සමාජයේ පිළින මේ ප්‍රශ්නේ ඡන්ද ව්‍යාපාරය ඇතුළේ නැත්තම් මැතිවරණකින් බේරන්න පුළුවන් ප්‍රශ්නයක නෙමෙයි අපි ඉන්නේ. ඒකට හේතුව මේ මැතිවරණ කියලා කියන්නේ ඡන්ද සල්ලි පොම්බ කරලා තමයි මේ මැතිවරණ පවත්වන්නේ. ඒතර ජනමනස විකෘති කළා තමයි ඡන්දය ගන්න අන්තිමට. දීප්මිනි හදන්නේ නැත්නම් මොකටද දුන්නේ කියලා. හරිද? සතියක් දෙකක් යද්දී මිනිස්සු කඩපිලට යන්න නැතුව ඉන්නවා මේ මාසයක් කමාරක් යද්දී ඒ පක්ෂ වලින් කරන වැඩත් එක්ක. ඉතින් ඒ නිසා එතන දැන් අපිට අවශ්‍යයි විකල්ප බලයක් ගොඩනගන්න, මහ ජනතාවේ බලයක් ගොඩනගන්න, විශේෂයෙන්ම ජනතා ව්‍යාපාර ශක්තිමත් කරන්න. ගොවි ව්‍යාපාර, කාන්තා ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්ති සමිති ව්‍යාපාරය, ඒ වගේම දීවර ජනතාවගේ ව්‍යාපාරය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාද සඳහා වෙච්ච ඇත්ත විකල්ප ව්‍යාපාර, මෙන්න මෙවැනි ව්‍යාපාර, පරිසර සංවිධානය මේවා ශක්තිමත් කිරීම ඇතුළේ තමයි අපිට තියෙන්නේ විකල්ප මාවතක් සකස් කරන්න. ඒතකොට මේ වගේ මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඒ මධ්‍යස්ථානයේ ගොඩනැගීම තමයි අපි දික්වාලනවා අපි හිතන පෙරමුණ. ඉතින් එවැනි බලයකින් තමයි මොකද මේ බලය හදන්න ඕනේ. එවැනි බලයකින් තමයි මේ රාජ්‍ය නැත්තම් මේ තියෙන දේශපාලන තන්ත්‍රය දැන් කරමින් ඉන්න විනාශය වළක්වන්න පළවෙනි පියවර අපිට තියාගන්න. දෙවෙනි පියවර තමයි රාජ්‍ය බලය ගන්න එක. නමුත් පළවෙනි පියවර තියාගන්න වෙන්නේ ඒකට බලයක් ගොඩනගලා. ඔබ මේ අර ජනතාව ගැන කියන නිසාම දැන් ප්‍රජාතන්ත්‍රවාදී මූලික සක්‍රීය කොටස ජනතාවනේ. දැන් ලංකාවේ එක වෙලාවකට මිනිස්සු නිදි, එක වෙලාවකට සක්‍රීය, එක වෙලාවකට උගත්තු වගේ, එක වෙලාවකට මොංගල් වගේ එහෙම හරි අමුතු මාදිලියක් ලංකාවේ තියෙන්නේ. මගේ ප්‍රශ්නේ දැන් මෙච්චර දියුණු sannivedana ක්‍රමක් තියෙද්දි සමාජ මාධ්‍යවලත් විවිධ දේවල් කතා කරද්දි රෙදි ගැලවෙද්දි විවිධ දේවල් වෙද්දි කොහොමද දැන් නාගානන්ද වගේ චරිතයක් නාගානන්ද කොටිතුවක් මම මේ පුද්ගලයා ගැනම නෙවෙයි කියන්නේ නිකන් පැරචූට් වෙලා ඇවිල්ලා මිනිස්සු අතින් සල්ලි දීලා විදේශගත මිනිස්සු කරේ තියාගෙන ගිහිල්ලා නිකන් කොහොමද එහෙම වෙන්නේ කියන්නේ දැන් අපි හිතමු දැන් පාරම්පරික සාම්ප්‍රදායික ඉජාප සිලනිප ජවීප අපිට තේරෙනවනේ පෙරටුගාමීත් ඇති යම් ප්‍රමාණයක් දෙමළ ජාතික සන්ධානයේ මුස්ලිම් කොංග්‍රස් අපිට තේරෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ? කියන්නේ එකපාරට මිනිස්සු පිස්සුවෙట్లా මිනිස්සු පස්සේ දුවන්නේ කොහොමද? නෑ එකක් තමයි දැන් ඔබ මේකට අර පූර්ව ප්‍රකාශනයක් කරා මේ කියන්නේ තොරතුරු දැන් මේ තර්ක මේ sannivedana ජාල පුල්ලා කියලා. දැන් මෙන්න මේකත් අපි ටිකක් නිරෝල කරපු කාරණයක්. ඒ කියන්නේ දැන් කාලයක් තිබුණා මේ තොරතුරු මදිකම නිසා තමයි මිනිස්සුන්ට මේ හරි තීරණ ගන්න බැරි කියලා. හරිද? දැන් අපිට ඒ යුගයේ අවසන් කළේ මේ තොරතුරු බහුලලා තිනුනේ. ඇත්තටම දැන් තොරතුරු වැඩි වුණාම තීරණ ගන්නත් බෑ. අවුල් වෙනවා. ඒ කියන්නේ අවුල් වෙනවා කියලා කියන්නේ එකක් තමයි අර දැන් ඒක සාමාන්‍ය sannivedanaye පාවිච්චි කරන උපක්‍රමයක් මේ. ඒ කියන්නේ sannivedanayeදී ගොඩාක් එක දිගට සංඥා දුන්නාම පස්සේ ඒ සංඥා වැඩ කරන්න නැතු වෙනවා. දැන් සරල අර්ථයෙන් කියනවනම් දැන් අපි හිතන්නකෝ අපි යනවා කියලා ටිකක් මුඩුක් ආශ්‍රිත ප්‍රදේශයකට ටික වෙලාවක් ගියහම පස්සේ අපිට ගඳ දැනෙන්න නැතු වෙනවනේ. මම මේ කියන්නේ මේක ශාරීරික මේ කියන්නේ ජීව විද්‍යාවෙන් පැත්තේ කාරණයක් නේ. නමුත් මේක මානසික පැත්තට මේ විදිහට වේද වෙනවා. ඒ කියන්නේ එකම ප්‍රතිචාර එනවා. ඒ කියන්නේ අපි එවැනි අර දිගටම දුර්ගන්ධ දෙනකොට අපිට ඒක දැනෙන්නේ නැතු වෙනවා. ඒ වගේ දැන් අපිට sannivedana වෙනකොට දිගටම තොරතුරු කරුණු ගලාගෙන යනකොට එතකොට වෙන්නේ අපිට හිතන්න වෙලාවක් නැති වෙනවා. දැන් අපිට දැන් අපි Facebook එකෙන් ඔක්කොම දකින්නට වෙන්නේ දැන් අපි හිතනවා අපිට තොරතුරු ගලා එනවා කියලා. නමුත් ඒ තොරතුරු ගලා එන එක sannivedana මාධ්‍ය විශාල ලෙස ප්‍රබලලා දැන් අපිට නිවුස් එක යනවා ඊට පස්සේ නාට්‍ය යනවා ඊට පස්සේ ඔය ටික ඔක්කොම පිළිවෙලට ගියාම ඇත්තට වෙන්නේ බලන් ඉන්නව ඇරෙන්න අපි ඇහැ පාවිච්චි කරන ඇරෙන්න අපි මොලේ පාවිච්චි වෙන්නේ අපිට හිතන්න වෙලාවක් නැති කරනවා ඇත්තටම වෙන්නේ එක පැත්තකින් දැන් ඇහැ පාවිච්චි කරන විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මේ ඇහැ හරහා සහ කන හරහා අපේ හැඟීම් වලට කතා කරනවා ඒක තමයි ඊළඟදී ඒතකොට හැඟීම් වලට කතා කරාම හැඟීම් ඇවිස්සුවාම සාමාන්‍ය තර්කේ වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා දැන් අපි කෙනෙක්ට කේන්ති ගැස්සුවාන් පස්සේ අපි බය කරාම දැන් මම ඔබට කිව්වොත් එහෙම තව සුළු මොහොතකින් මේ ආයතනේ කඩා වැටෙනවා දැන් මට ආවා කියන තොරතුරක් කියලා ආවේ නෑනේ එහෙම මම එහෙම කිව්වොත් ඔබට මට ටික වෙලාවකට පුළුවන් මේතන මේ පරිශ්‍රය හසුරුවන්න පොඩි වෙලාවකට ඊට පස්සේ මට කියන්න පුළුවන් රයිට් මේ මට ආපු තොරතුරු වැරදි කියලා මට ඕනනම් කියන්න පුළුවන්. ඉතින් එතකොට බීටී කියන එක පාවිච්චි කරලා පුළුවන් සමාජයක් හසුරුවන්න. එහෙමයි ඉන්නතර ඇත්තටම මේගොල්ලෝ එක වෙලාවකට මේ ජොබ් එක ලයින් වෙලා යනවා. දැන් අපිට පේනවා 2015 කට්ටියක් ආවා. ඒගොල්ලෝගේ ජොබ් එක කරා. ඒගොල්ලෝ ඊට පස්සේ සවුත් වුණාන් පස්සේ ඒගොල්ලෝ ඇඟිලා වෙන කට්ටියක් එනවා.
හරිද? ඒතකොට දැන් මේගොල්ලෝ මේ කඳවුරු දෙකේම ඉන්නවා ජොබ් එක කරන කට්ටිය. ඒතකොට එහෙම තමයි කරන්නේ. ඒක දෙක තුනේම කියන්න බැරිද? කඳවුරු දෙක පැහැදිලිව ජනතා මිතුරන් නියෝජනය කරන කඳවුරු ඒ හැම එකේම මේක තියෙනවා. ඉතින් ඒ නිසා අර මේ තොරතුරු බහුල වීම කියන එකෙන් මේ නිවැරදි දේශපාලන තර්කයක් එනවා, නිවැරදි දේශපාලන මතයක් ගොඩනගනවා කියලා කියන්න අපිට අමාරුයි. ඉතින් ඒක එක පැත්තක්. සංවිධානය ජෑම් වෙනවා. පැහැදිලිව මේ ප්‍රශ්නේ දැන් සමාජයට තියෙනවා. ඒ නිසා මේක හරි වැරද්ද තෝරගන්න සමාජයට දෙකක් නැහැ එකකින්. එතකොට දැන් කොහොමද දැන් මෙතනම සම්බන්ධ කෙරුවොත් අපි දැන් ඔබේ පක්ෂයට අපි ආවොත් එහෙම. දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔබ කියන හැටියට පාර්ලිමේන්තුව හරහා ගිහිල්ලා රාජ්‍ය බලය ගැනීම කියන එකත් එක්ක මේවලමක් හැටියට තියාගෙන ජනතා ව්‍යාපාරයක් හැටියට බලපෑම් සහගත තැනකට එන්නේ කල්පනාව. දැන් කොහොමද දැන් ඔබේ පැත්තෙන් කරන දැනුවත් කිරීම මිනිස්සුන්ට ගිහිල්ලා කතා කරනවා සාකච්ඡා පවත්වනවා වැඩමුළු ඒවා හරහා යම් බලපෑමක් වෙනවද මේ කියන මේ තොරතුරු වැඩි වෙලා හරි ජෑම් වෙලා හරි මිනිස්සු දැන් පිස්සු කෙල්ල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවනේ සාපේක්ෂව. දැන් මම නාගනන්ද උදාහරණයක් කිව්වේ මිනිස්සු මිලියන ගණන් සල්ලි දීලා තියෙනවනේ දැන් ඔබ ගිහිල්ලා පක්ෂයට මං හිතන්නේ කැටයක් කැලුවට සල්ලි දාන්නේ නැහැ මිනිස්සු. දෙපාරක් කල්පනා කරයි. මම නිකන් කියන්නේ මිලියන ගණන් දීලා තියෙනවා. දැන් කොහොමද මේ ඔබේ මේ දැනුවත් කිරීම අර අපි කියන්නේ එම්පවර්මන්ට් එක බල ගැනීම වැඩ කරනවද වැඩ කරලා මොකද තත්ත්වය? ඔව් මෙහෙමයි. දැන් අපේ මැදිහත් වීම පහුගිය කාලයට සාපේක්ෂව දැන් අපි ගිවිච්ච කාල පරිච්ඡේදය ඇතුළත අපි සමාජයේ අපි මැදිහත් වෙච්ච කලා ප්‍රශ්න වලට දාලා පැහැදිලි ජයග්‍රහණ තියෙනවා. එකක්. දෙවෙනි එක අපේ මැදිහත් වීම කියන එකත් මෙන්න මෙහෙම අපි ඒ කැමැති තීරුම් කරන්න. ඒ කියන්නේ දැන් අපේ මැදිහත් වීම කියන්නේ හුදු දැනුමක් තර්කයක් නැත්තම් මේ මතයක් ගෙනින විතරක් නෙමෙයි. දැන් අපි මාක්ස්වාදීන් විදිහට මේ මතයට අපි ලොකු බරක් තියෙනවා. හැබැයි මතයකින් විතර සමාජය මොකද සමාජයේ යම් දේවල් එක්ක බැඳලා තියෙන්නේ චර්යාවන් වලින් ක්‍රියාවන් වලින්. ඒ නිසා දැන් ඇත්තටම සමාජය වෙනස් කරන්න ආපු හැම කෙනෙක්ම සමාජයේ විකල්ප දේශපාලන අදහස් ගෙන ආපු විකල්ප නැත්තම් භාවිතාවන් ගෙන ආපු එදහිලි ගෙන ආපු හැම කෙනෙක්ම නැත්තම් විශ්වාසයෙන් ගෙන ආපු හැම කෙනෙක්ම විකල්ප චර්යාවකින් තමයි එක්කලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් බුදුන් වහන්සේ කුල ක්‍රමයට රිහිව කරපු මැදිහත් වීම කරේ කුල හීනයි යයි සැලකෙන අයව කෙලින්ම සසුනට අරගෙන ශාසනයට අරගෙන. ඒතකොට ක්‍රියාවකින් තමයි ඒක විවේචනයට ලක් කරේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ දඬුවම් දීම සම්බන්ධයෙන් එයාට තිබුණු අදහස ගෙනාවේ පළවෙනි ගල ගහන්න කලින් නැත්නම් ගල් ගහන්න කලින් නිවැරදි කෙනෙක් කිසිම වරදක් නොකළ කෙනෙක් ගල ගහන්න කියලා. එතකොට මොකද ඒවැයෙන් තමයි يعني සාමාන්‍ය ජනතාව හැම වෙලාවෙම මේ දැනුමකින් විතරක් නෙමෙයි ක්‍රියාවක් ඇතුළේ තමයි මේවට බැඳිලා ඉන්නේ. දැන් ඡන්දය ඇතුළේ තමයි මේ තියෙන ජරාදීන දේශපාලන බැඳිලා ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍යයි විකල්ප දේශපාලන ක්‍රියාකාරීත්වය. මතයකුත් වලින් ක්‍රියාකාරීත්වයක් කරනවා. ඒතර අපි දැන් බහුජන ව්‍යාපාරෙත් නැත්නම් අපි සඳහන් කරපු පහුගිය කාලේ මෙදිහත් වෙච්ච බහුජන ව්‍යාපාරට මෙදිහත් තුනේ අර්ථයෙන්. ඒතර අපි මෙදිහත් වුණු අරගල තියෙනවා. මේ අරගල වල සාපේක්ෂ ජයග්‍රහණ තියෙනවා සහ මතයක් අපි ගොඩනගලා තියෙනවා. දැන් අපි පරිසර ප්‍රශ්න වලට විශාල ලෙස මෙදිහත් වුණා පහුගිය කාලේ. මීතොටම කුණු කන්දර අදාළ ප්‍රශ්න වලට කරදියානේ තිබුණු කුණු කන්දර අදාළ ප්‍රශ්න වලට අපි මෙදිහත් වුණා. ඊළඟ ඔය අරුවක් කාලු කුණු අංගණයට එරෙහිව අපි අරගල වලට يعني අපි විතරක් නෙමෙයි ජනතාවත් එක්ක අපි සම්බන්ධ වෙලා ඒ ජනතාවගේ ඇති වෙන අර ඒ මොහොතේ පැන නගින ප්‍රශ්නෙට දාලා කරන මැදිහත් වීම කරන ගම ජනතාවට පරිසරය සම්බන්ධ පුළුල් ප්‍රශ්න අපි ගෙන යන කටයුතු කරනවා. ඒතර සයිටම් අරගලයට අපි වෙන මැදිහත් වීමක් කරා. ඒ අරගලය ඇතුලේ පහුගිය කාලේ අපි ප්‍රශ්න කරනවා. අපෙන් ප්‍රශ්න අහන කෙනකින් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන එක වැරදි. කරන්න බෑ කරන්න එපා කියන මතේ වර්ධන ඉහළට ආවේ නැද්ද? ඉදිරියට ආවේ නැද්ද? දැන් ස්බිසානයක අභියෝග කරනවනේ සයිටම් 10ක් දානවා කියලා. මම කියන්නේ අපි එයාට කියනවා දාපු සයිටම් එක රැක් ගන්න පුළුවන් වුණාද ඔයගොල්ලන්ට? ඔගොල්ලෝ දාපු සයිටම් මේ තියාගත්තද? ඒක තියාගන්න බැරි වුණානේ. එතකොට ඇත්තටම දැන් ව්‍යවස්ථාදායකයේ මේ පාර්ලිමේන්තුවේ මේකේ මාර බලයක් තියෙනවා මේක ගිහිල්ලා හෙන කරණම් ගහන්න පුළුවන් කියලා කියපු දේශපාලන ව්‍යාපාර මොනවද මේක ලබා දුන්නේ? විශේෂයෙන් දැන් ජනතා විමුක්ති වගේ පක්ෂයක් ගියේ පාර්ලිමේන්තුවට යන්න ඒගොල්ලෝ කිව්වේ අපි යවන්න මේක ඇතුලේ මාර වැඩක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් පහුගිය කාලේ ආපු ජනතා විරෝධී පනත් එකකටවත් ඒගොල්ලෝ සාධාරණ මෙදිහත් වීමක් කරේ නැහැ. ඒවට අදාළ විවේචනයක් ගෙනානේ. දැන් ඊ හැඳුනුම්පත වගේ එකක් ගත්තොත් එහෙනම් මේක ඊටාම තීරණාත්මකයි. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී වනත. ඒතර ප්‍රජාතන්ත්‍රවත් තමයි ඒගොල්ලෝ මෑත කාලේ මෙදිහත් වෙන මේ කලාපේ තියෙන. මේ දේශපාලන ලයින් එක තියෙන. හැබැයි ඒක සම්බන්ධයෙන් ආපු ඊ හැඳුනුම්පතට ඒගොල්ලෝ ඡන්දේ පාවිච්චි කරා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඊ හැඳුනුම්පතට ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂලා කියනකොට විරුද්ධ වෙලා UMP කියනකොට පක්ෂ වුණා. ඒක ඊළඟ ප්‍රතිවිරෝධය. ඉතින් ඒ නිසා දැන් මෙතන අපි පැහැදිලිවම දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට ලැබෙන අවකාශය තුලේ අපි පැහැදිලිවම අපේ අරගලයේ පෙන්නන නිසා ඒ අරගලයේ ශක්තිමත් කරන්න අපි යෝජනා කරන්නේ ඒක නිසා අරගලයත් එක්ක තමයි සමාජයේ නැවත වෙන විකල්පයක් ප්‍රතිසංවිධානය කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේක නිකන් හරියට මෙහෙම වෙන උදාහරණයකින් කියනවා නම් අපිට පුළුවන් කතා කරන්න මේ අපි හිතමු
කියන්නේ ළමයින්ගේ විනෝදාශ්‍රය සඳහා අපි ක්‍රීඩාව ගැන කතා කරනවා කියලා. ඉතින් ක්‍රීඩාව ගැන කතා කරද්දී කවුරුත් කැමතියි. හැබැයි කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනේ ළමයින්ට ක්‍රීඩා කරන්න තැනක් හදන්න. එතකොට තමයි ඒගොල්ලෝ එතනට එන්නේ. ඒ නිසා දැන් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි මේ මතේ කියන ගමන් අපි මේ විකල්ප වැඩබිම සකස් කරනවා. ඒ විකල්ප වැඩබිම ඇතුලේ තමයි විකල්ප දේශපාලන බලයක් සහ විකල්ප දේශපාලන මාවතක් ගොඩනගන්නේ. ඒ නිසා තමයි ඒකට කල් යන්නේ. දැන් මේක අපි කියපු පළියට කියන වේගයෙන් සමාජය වෙනස් වෙන්නේ ඔබ ඔය කියන සමහර දේශපාලන දහරා නැත්නම් දේශපාලන මතවාද සමාජය තුළ ජනප්‍රිය වෙන විකල්පයක් පේන්නේ නැති නිසා. ඇත්ත විකල්පයක් පේන්නේ නැති නිසා මිනිස්සෙක් ඇවිල්ලා කිව්වහම පස්සේ මම අහවලාය මගේ මේ ඉතිහාස මේකය මට සල්ලි දෙන්න මම අහවල් වික්‍රමය කරනවා කියලා ඒක දැන් මේ සරල ඒ කියන්නේ මේ සමාජයේ නුගත් අයම නෙමෙයි ඒකට එකඟ වෙලා තියෙන්නේ නැත්නම් ඒ ප්‍රවණතාව පිටිපස්සේ ගියේ සමාජයේ උගත් සහ යම් කිසි ආකාරයක පරිචයක් තියෙන අනිත් දේවල් ගොඩක් හිතන හැය තමයි මේ ප්‍රවණතාව විශ්වාස කරේ. ඉතින් එතන තියෙනවා ඊටාම අපි කනගාටු වෙන දේශපාලන තත්වයක්. ඒකට හේතුව ඇත්ත විකල්පේ අඳුරගන්න බැරි ප්‍රශ්නකුත් සමාජයේ තියෙනවා. දැනුමේ ප්‍රශ්නයක්. ඒක දැනුමට වඩා මම හිතන්නේ දැන් අර ඒ කියන්නේ දැන් සමාජයක් සාමාන්‍යයෙන් චලනය වෙන්නේ මේ අත්දැකීම් තුලින්නේ වැඩිපුර. ඒ අත්දැකීම් ඔස්සේනේ සමාජයේ හැසිරීමේනේ දැන් අර ඔබ කියපු අර పూర్ව නිශ්චිත අදහසට දැන් ඇවිල්ලා තියෙනවා දේශපාලන පක්ෂ නම් වැඩක් නැහැ. දේශපාලඥයෝ නම් වැඩක් නැහැ. දේශපාලනේ මෙච්චර කල් කරපු අය නම් කියන ඒ මොන හරි කියන්නේ ඒව අහන්න ඕනේ නැහැ. ඒ වමද දකුණද කියලා තල්නේ ඒව අහන්න ඕනේ නැහැ. මේ අලුත්ම කෙනෙක්ගේ මොනවා හරි අහලා බලමු. ඒ නිසා ලෝකෙම දැන් මේ පුජ්‍යල වීරයන්ගේ මේ කතාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැක්ක යුක්‍රේනයේ එහෙම බලවත් වෙනවා ඉම්රාන් ખાන්ලා පාකිස්තානයේ ඉස්සරහට එනවා. ඉතින් ඒතකොට මේ ලෝකේ මේ ප්‍රවණතාවය ආවම පස්සේ සැලකීතුරුක මේ මැදපන්ති ඇතුලේ තමයි මේ ප්‍රවණතාව මතුවෙන්නේ. නැත්නම් මේ ප්‍රවණතාව හැම එකටම යම්කිසි මේ ආශිර්වාදයක් එන්නේ. ඒ නිසා මේ මැදපන්ති ඇතුලේ එහෙම ප්‍රවණතාවයකට ඉඩකඩක් හැදලා තියෙනවා. ඉතින් අපි මෙහෙම අපි ඒක දකින්නේ අර ඒක මේ ඒ කියන්නේ එක්තරා ආකාරයක අර මේ කියන්නේ කම්පණයකින් තු තමයි දිහා බලන්නේ. නැතුව අපි සම්බන්ධයෙන් අර අපිට මේක හාස්‍යයට ලක් කරන අර දෙන්න මොකද ඒ අයට විකල්පයක් ඕනේ. විකල්පයක් අවශ්‍ය. නමුත් විකල්පයක් හොයන්නේ අද්දී ඒක හොයාගන්නේ කොහොමද? ඒකේ මූලික වශයෙන් බලන්න ඕන දේවල් මොනවද කියලා වැටහෙන්නේ නැතුව තමයි විකල්පය තෝරගන්නේ. ඒ නිසා තමයි අර ඔබ මතු කරපු විවිධ චරිත, උජ්ජල චරිත වලට මේ භෞතික කාල විශාල පසුබිමක් හැදුනේ. ඒගොල්ලෝගේ ඉතිහාසය නොසලකා. අඩුමතරම මේ ප්‍රතිපත්ති අහන්න නැතුව. දැන් ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද කියලාවත් අවබෝධයක් නැතුව මොකක් හරි කතාවක් කිව්වහම පස්සේ හඬනගල ඒ කතාවට මේ සමාජයේ වශී වෙන තරම් සමාජ ස්තරයක් රටේ මේ අපි මේ මොහොතේ පවතිනවා. දැන් අපි රටක් හැටියට අපි දැන් කතා කරපු විදිහටම මේ දැඩි අනතුරකට මුහුණ දෙමින් තියෙන මොහොතක් මේ මොහොත බැලු බැලමටම දැන් බැලුවහම පොදු සමාජය ඇතුලේ එහෙම ඒ ගැන උනන්දුවක් නැති බවක් තමයි පොදුවේ පේන්නේ. ඒක හරි. සයිටම් සටන ලංකාවේ ලාංකික ඉතිහාසයේ එක දැවැන්ත හැරවුම් ලක්ෂයක්. ඒක විදිහකට නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව ඇත්ත එහි සැහැණ කියන්නේ මූලික පුරෝගාමී දායකත්වයේ ඔබේ පක්ෂය දෙනවා. පෙරටුගම් සමාජයේ පක්ෂය. ශිෂ්‍ය ව්‍යාපාරික සමගාමී තවත් අය එකතු වුණා. දැන් පවතින තත්ත්වයේ ඇතුලේ සාපේක්ෂව දැන් අර ජනතා ව්‍යාපාරයක් හැටියට අපි අර තේරෙන්න කිව්වොත් ප්‍රෙෂර් ගෲප් එකක් හැටියට දැඩි පීඩනයක් එල්ල කරන්න පුළුවන් මට්ටමක් මීට වැඩි හදාගන්න බැරිද ඔය පක්ෂයට? දැන් තියෙන මට්ටමට වැඩි තත්ත්වයක්. ඒ කියන්නේ එළී තියෙන දේවල් වලට සාපේක්ෂව ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න අවශ්‍ය තැන්වලදී අධිකරණ වලට යන්න මැදිහත් වෙන්න තියෙන ටූල්ස් පාවිච්චි කරන්න එහෙම මීට වඩා මේ ගැම්මක් ගන්න බැරිද? පැහැදිලිවම දැන් අපි දැන් මේ මැතිවරණේ වුණත් පාවිච්චි කරන්නේ ඒකට අපි ජනතාවගෙන් ඉල්ලන්නත් ඒ දේ. ඒ කියන්නේ මැතිවරණේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඡන්දේ පාවිච්චි කරන්නේ. දැන් ඒකට සරලම ඕන කෙනෙකුට එන එක තමයි ඒතොර දිනන්න පුළුවන් දෝගලොන්ට. මං කියන්නේ ජනතාව පරදිනවනේ මේකෙදි. අපි බලන්න ඕනේ ඒකට ඉස්සෙල්ලා. දැන් කවුද දිනන්නේ? අපේ මේ ප්‍රශ්නේ අහන කෙනා අපි අහන ඔයා දිනනවද මේ ඡන්දෙන් පස්සේ? ඔයා හවලට ඡන්ද දුන්නාම දිනනවද? ඔයා ගෝඨාභයට ඡන්ද දුන්නොත් ඔයා දිනයිද? ඔයා සජිත්ට ඡන්ද දුන්නොත් ඔයා දිනනවද? ඔයා අනුරට ඡන්ද දුන්නොත් ඔයා දිනනවද? ඒ නිසා දැන් ඇත්තට ජනතාවට මේ මැතිවරණ පස්සේ පරාජය තමයි නිමිත පරාජිතයක් නෙමෙයි විශාල ඛේදවාචකයට රටක් විදිහට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ගැන හරියට දකින්න මර්ධනයකුත් එන නියමිතයි පවතින තත්ත්වයන් එක්ක. පැහැදිලි මම කිව්වේ ඒක. ඒ කියන්නේ දේශපාලන වශයෙන් අපි චීන එක්සත් ජනපද උගුලක් අස්සේ ඉන්නවා. ආර්ථික වශයෙන් අපි ණය උගුලක ඉන්නවා. ඒක ඉන්දියාවත් අනිත් පැත්තෙන් ඉන්නවා. ඒ නිසා ආර්ථික වශයෙන් ඉන්න ණය උගුල ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට තියෙන ජනතා අයිතිවාසිකම් අහෝසි කිරීම විශ්‍රාමයට උප අර්ථසාධක කරමුදල් වැනි මූලික දේවල් පවා අහිමීමට නියමිතයි. ඒව වෙනවා. ඒ ගැන සැක හිතන්න එපා. ඒතකොට මෙන්න මේ ප්‍රශ්නෙට මේකට මැදිහත් වෙන්න ඕනේ. ඒතකොට මේ මැදිහත් වීම සඳහා ඒ හඬනගර දේශපාලන ව්‍යාපාරයේ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් හරියට ජනතාවට කරුණු කියන දේශපාලන ව්‍යාපාරය අඳුර ගන්න.
ඒ ව්‍යාපාරය ශක්තිමත් කරනවා. මොකද දැන් මෙතන තනියටින් අප්පුඩි ගහන්න බෑ. එහෙම කතාවක් තියෙනවා. දැන් ජනතාවටත් තියෙනවා යම්කිසි පියවරක් ගන්න නැත්තම් මේවා අහන අයටත් තියෙනවා යම්කිසි පියවරක් ගන්න තීරණයක් ගන්න අවස්ථාව. ඒතකොට ඒ තීරණය ගන්න අවස්ථාව හැටියට තීරණය ගන්න නැතුව අර මේ අස්සය ගියාට පස්සේ ස්ථාලේ වහනවා වගේ මේක කරන්න දීලා ඊට පස්සේ අනිත් පැත්තේ හිතලා වැඩක් නැහැ. නමුත් අපි සූදානම් දේශපාලන ව්‍යාපාරයක් විදිහට කුමන තත්ත්වෙක තුලුණත් අනිවාර්යෙන් අපි දන්නවා මේ මෙතනින් පස්සේ මතුවෙන දේශපාලන වර්ධනයන් ඒකෙදි පැහැදිලිවම අපි පහුගිය අවුරුදු 5ට මෙදිහත් තුන සාපේක්ෂව විශාල ජවයකින් වේගයකින් මෙදිහත් වෙන්න අපේ පක්ෂ සම්මේලනෙත් අපි කිව්වා ඊළඟ දශකයේ මේ රටේ නැවත වතාවක් වාමාංශික බලය සමාජවාදී වැඩපිළිවෙලක බලය ශක්තිමත් කරන තහවුරු කරන සහ එවැනි වැඩපිළිවෙලකින් එවැනි සමාජ බලවේගයකින් රටේ දේශපාලන න්‍යායපත්‍රය හසුරුවන තත්ත්වයක් හදන්න ඕන. මම මේක නැවත උදාහරණයක් කියනවා නම් දැන් සයිටම් අරගලිය ඇතුලේ ඒක අධ්‍යාපන ප්‍රශ්නේ තමයි. හැබැයි අරගලිය ඇතුලේ යම්කිසි ආකාරයක බලයන් දෙකක් තිබුණා. රාජිත සේනාරත්නලා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා මේ ඔක්කොමලා මෙදිහත් වුණා අධිකරණය සම්බන්ධ කරගත්ත ඊළඟට අනිකුත් තව කණ්ඩායම් සම්බන්ධ කරගත්ත බලයක් තිබුණා ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ වෛද්‍ය සංගමේ තව සිවිල් සංවිධාන චරිත පුජ්‍යල චරිත විවිධ පක්ෂ මේ ඔක්කොම සම්බන්ධ වෙච්ච පෙරමුණක් තිබුණා. ඒතර මේ දෙක අතර ගැටුම ඇතුළේ යම්කිසි ආකාරයක දේශපාලන බලයන් දෙකක් ගැටුණා. ඒක තේරුම් ගන්න ඕනේ මොකක්ද එතන උනේ කියලා. ඒ එතන වෙච්ච දේ ඒ ගොඩනැංවීම අපිට පුළුවන් නම් හෙට දවසේ කරන්න ගොවි අරගලයට හෙට දවසේ ගොවි ජනතාවේ ප්‍රශ්න කරන්න දැන්ටත් අපි කරමින් ඉන්නවා. අපි මෑත කාලේ මොනරාගල ප්‍රදේශයේ ගොවිගේ ඉඩම් සම්බන්ධ පැහැර ගැනීම කරන්න නැති සමහර සමාගම් වලට ඉඩම් කොල්ල ගන්න නැද්දී අපි ඒකට සටන් කරා. ඒවා දිනාගත්තා. මේ වෙනකොට අපි ගාල්ල ප්‍රදේශයේ කටුපොල් ව්‍යාපාරය සම්බන්ධ විශාල හානියක් තියෙනවා. ඒ හරහා ඒක සම්බන්ධ විශාල අරගලයක් යනවා. අපි ඒකට මැදිහත් වෙලා තියෙනවා. දැනටමත් යම්කිසි ආකාරයක එකඟතාවයල් තියෙනවා නීතිමය වශයෙන් මේක නවත්තන්න ඕන කියලා. නමුත් ඒක තව ඉස්සරහට යා යුතුයි අරගල. ඒ නිසා මෙතන තියෙනවා මේ කියන්නේ දැන් අපි දේශපාලනය කියලා කියන්නේ මේක තමයි අපිට දහස් වතාවක් වුණත් කියන්න තියෙන ජනතාවට පණිවිඩය. ඒකට දේශපාලනයේදී අපි කරන්නේ අපි බැහැර වෙලා අපි තව කෙනෙකුට පවරනවා. අපි බහිෂ්කරණය කරනවා. අපි එළියට යනවා. එළියට ගිහිල්ලා අනිත් කෙනාට දැන් කාර්යය පවරනවා මේ කරන්න කියලා. දැන් දේශපාලන කියන්නේ එහෙම එකක් නෙමෙයි. දේශපාලන කියලා කියන්නේ අපි ඒකට මැදිහත් වෙන්න ඕනේ. හරි. දැන් සහ මේ අපි සුපිරියරෝ නෙමෙයි. දැන් ගොඩක් අය ඇවිල්ලා කියන්නේ මම හවල් වෘත්ති කළා තිනවා හවල් ඉතිහාසය තිනවා ඒ නිසා මම මේක ගැන කල්පනාකරණය කරන්න දන්නවා මම සුපිරියරෙක් කියලා. මම කියන්නේ අපි සුපිරියරෝ නෙමෙයි. අපිට මෙන්න මේ දේශපාලන අදහස තියෙනවා. අපිට මේ දේශපාලන තර්කය තියෙනවා සහ අපි ඔබගේ ජනතාවගේ ප්‍රශ්නය කුමක්ද කියලා අඳුරනවා ඒක නියෝජනය කරනවා සහ ජනතාවට මෙන්න මේ විශ්වාසය දාන්නත් මැදිහත් වෙනවා. එහෙනම් අපේ පණිවිඩය තමයි අපි හදන්න විශ්වාසය. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට තියෙන්නේ ජනතාවට තියෙන්නේ උන්ට උන් ගැන විශ්වාසයක් නේ. ඔවුන් හැම වෙලාවෙම කාගේ හරි සරණක් යන්න හදන. කවුරු හරි කෙනෙක්ව රජ කරොත් අපිට මේක හම්බ වෙයි කියලා හිතන්නේ. දීසෙන් කුමාරයෙක් කෙනෙක්ම බලාගෙන ඉන්නේ. මෙතන දීසෙන් කුමාරයා ජනතාව කියලා අපි කියන්නේ. ජනතාව කියන්නේ මම අදහස් කරන්නේ සාමාන්‍ය ජනතාව. වැඩ කරන ජනතාව. නැත්තම් ගොවියෝ, රජයේ සේවකයෝ, සාමාන්‍ය රජයේ සේවකයෝ, පෞද්ගලික සේවකයෝ, වතුකම්කරුවෝ, සාමාන්‍ය සුළු ව්‍යාපාරිකයෝ, සුළු නිෂ්පාදකයෝ, ස්වයංරැකියාකරුවන්, දීවරයින් මෙන්න මේ සමාජ ස්තරයේ තමයි මේ අභියෝගය විසඳන්න මැදිහත් වෙන්න ඕනේ. ඒතර ඒ අය කරන්නේ හැම වෙලාවෙම තමන්ගෙන් මේක එළියට බාර දෙන එක. ඒක කරලා හරියන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ පණිවිඩය තමයි අපි රැගෙන එන්නේ. එතකොට මේ පණිවිඩය වටහා ගන්න ඕන අපි හිතනවා පැහැදිලිවම සමාජ පරිවර්තනයකට ඉඩකඩක් තියෙනවා. ඒකනේ දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. දැනට මේ ජනාධිපතිවරණ තිලක්ක කරගෙන දැන් නැවත මම තවත් ප්‍රශ්නයකින් එතනට එනවා මම ප්‍රශ්නෙට. දැන් ජනතා විමුක්ති පෙරමුණට වැරදිච්ච එක තැනක් තමයි ඔවුන් පාර්ලිමේන්තුව විශ්වාස කරලා පාර්ලිමේන්තුව හර රාජ්‍ය බලයම ගන්නවාය කියන පදනම මත ඉඳගෙන සියලු ක්‍රියාකාරකම් අත්හරිනවා. එතකොට අර එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති රාමුවක් ඇතුළේ වැඩ කරනවා. දැන් පෙරටුගම සමාජවාදී පක්ෂය නිකමටවත් මේ පාර්ලිමේන්තුව තමයි ගමනාන්තය කියලා විශ්වාස කරන්නේ නැහැ නේද? ඒ තමයි එකම අවසාන පෙරටුගාමී සමාජවාදී පක්ෂ විතරක් නෙමෙයි ලෝකේ ඒ වාමාංශික ව්‍යාපාරයේ ලැබූ අත්දැකීම් තියෙනවානේ. ඒ අත්දැකීම් උඩ ඉන්න කිසිදු වාමාංශික ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව සමාජවාදී ගොඩනැගීමේ මාවත ලෙස පිළිගන්නේ නැහැ. නැත්නම් රාජ්‍ය බලය සඳහා තියෙන මාවත ලෙස පිළිගන්නේ නැහැ. ඒකට කියන්නේ පාර්ලිමේන්තු වාදය කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හරහාම ගිහිල්ලා ඕකම ලුක් කරලා යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. මේ යුගයේ විශේෂයෙන්ම මේ මාධ්‍ය අධිරාජ්‍යයක් නිර්මාණයලා තියෙන යුගයක මුදල් වලින් මුළු ඡන්ද ව්‍යාපාර කල්පනා කරන යුගයක කොහොමත් ඒක ඇවිල්ලා අපි නිකන් ඒක කාගේ හරි උගුලකට හසුවීමක් අපි ඒක ඇතුළට යනවා කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි පාර්ලිමේන්තු ඡන්ද වලට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ අපි පාර්ලිමේන්තුවේ අපිට නියෝජනයක් ගන්න පුළුවන් මොහොතක අපි නියෝජනයක් ගන්න නැහැ කියලා. නියෝජනයක් ගන්න අපි ෆයිට් කරනවා. මොකද මේ සටන එතෙන්ට ගෙන යාම සඳහා. නමුත් මහ ජනතාවගේ මුළු විශ්වාසය මේ 225 මේ අර දීවන්නාව ඇතුළේ එතන සෙල්ලමෙන් බේරන්න පුළුවන් කියලා කියන එක වැරදි.
ඒකෙන් වෙන්නේ මහ ජනතාව තමයි කියන්නේ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මොට වෙන එක. ඇත්තටම මේ දේශපාලන ක්‍රමය කියන්නේත් එහෙමයි. දැන් මේ දවස්වල තමයි මේගොල්ලෝ මේ ලෙහෙලා දාලා තින්න අපිව. මේ දවස්වල දේශපාලන වැඩසටහන් හොඳට තියෙනවා. ඒව බලන්න පුළුවන්. රටේ තීරණ ගන්න පුළුවන්. ජනතාව බුද්ධිමත් කියලා කියනවා. මේ පර ජනතාව බුද්ධිමත් තීරණ ගන්න කියලා. හරි මිනිස්සුන්ගේ ප්‍රශ්න උළුම ප්‍රශ්න මොනවද කියලා මිනිස්සුන්ට මේ ළඟට එන්න කියලා කියනවා. දාඩිය සුවඳයි කියලා කියනවා. මේ જાති ගොඩාක් විගඩන් යනවා. මේක ඉවරනවා 16 වෙනිදාන් පස්සේ. ඊට පස්සේ දාඩිය සූද නෙමෙයි ඒක ළඟපාතට ඉන්න දෙන්නේ ඔය ඉන්න මාලිගාවලට. ඒක ඇත්ත තත්ත්වය. ඉතින් එතකොට දැන් ඒ ලේසිද? ඊට පස්සේ බලන්න හම්බ වෙන සමාජෙට. ඉතින් ඒ නිසා මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ජනතාවගේ පැත්තෙන් මේක තේරුම් ගැනීමේ වගකීමක් තියෙනවා. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විතර අපි ওই පණිවිඩය තමයි රැගෙන යන්නේ. දැනට තිබෙන විශේෂ වැඩසටහන් එහෙම නැත්නම් ඔබ මේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන කරන ක්‍රියාකාරීත්වය කියන්නේ ක්‍රියාකාරී කටයුතු මොනවද මේ මොහොතේ? ඔව් අපි මැතිවරණ ව්‍යාපාරදී අපි රට පුරා රැස්වීම් මාලාවක් යනවා. දිස්ත්‍රික් මට්ටමේ සහ ජනහමු මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම අපි අත්පත්‍රිකා විදිහින් ව්‍යාපාර අදත් අපේ සහෝදර සහෝදරියන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. කම්කරු දෙපාර්තමේන්තුව ඉස්සරහට අත්පත්‍රිකා බෙදුවා කියලා අපි අත්පත්‍රිකා බෙදුවේ. හැබැයි සජීවීව අද බොහෝට්ටුවේ මැතිවරණ වැඩ පිළිවෙල ඉදිරියට දක්වනවා. ඒක සජීව ටීවී එකේ පෙන්වනවා. ඒතකොට ඒ කියන්නේ මැතිවරණ දැන් අපි මැතිවරණ කොමසාරිස්ටන් මේක ගිහිල්ලා කිව්වා. දැන් ටීවී වලින් ඇඩ් දාලා යනකොට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ගිහිල්ලා මේ පත්‍රික දැන් මැතිවරණ නීති තියෙන පත්‍රිකා බෙදන්න. පරස්පර විරෝධී තත්ත්වයක් ඒක. පරස්පර විරෝධී මැතිවරණ නීතිය. එයා කිව්විද මැතිවරණ නීතිය එහෙම තමයි කියලා. ඒතකොට ඒක තමයි උත්තරේ. ඒ නිසා එතනම තියෙනවා ප්‍රතිවිරෝධය. ඒ නිසා අපි එහෙම තමයි වෙන්නේ බෑ මේ මැතිවරණ මේ කොමිසම සභාපතිවරට පූර්ණ අයිතිය තිබෙනවා මේ සියල්ල නියාමනය කරන්න. එහෙම තමයි කියන්න බෑ ඔහුට. ඒතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඔය සන්දර්භය ඇතුලේ අපි විකල්ප මාධ්‍ය පාවිච්චි කරනවා විශේෂයෙන් Facebook සහ එනකුත් මාධ්‍යයන් පාවිච්චි කරනවා. එවැනි වැඩපිළිවෙලක් කරහා මැතිවරණ ව්‍යාපාරේ අපි අරගෙන යනවා. ඉතින් අපි මහජනතාවට කියන්නේ අපිට අර දැන් අපිට මේ අපි ඉන්න දේශපාලන මොහොත විශේෂයෙන් දැන් වම මේ වෙලාවේ තියෙන මොහොත මේ දේශපාලන මොහොත අනුව අපිට අර කෙටි දේවල් වලින් අපේ අදහස ගෙනියන්න අමාරුයි. ඒකට හේතුව අපිට සමස්තයක් විදිහට දෙයක් කියලා තමයි යමක් ගොඩනගන්න පුළුවන්. දැන් ගෝඨාභය රාජපක්ෂට ලේසි රට වෙනුවෙන් ඡන්දයක් දෙන්න. ජාතිය වෙනුවෙන් ඡන්දයක් දෙන්න. කිව්වම මේගොල්ලෝගේ මෙසේජ් එක යනවා. මොකද ඒක ඒකට අදාළ දේශපාලන බලවේගය ඒ සංඥාව ඒක අඳුර ගන්නවා. නැත්තම් රනිල් වික්‍රම සජිත් ප්‍රේමදාසලාගේ කඳවුර ඇවිල්ලා කිව්වන් පස්සේ බුදුප්පතාගේ හිතවතා මං කියලා. එතකොට ඒකට එහෙම හැදෙනවා. නමුත් දැන් අපේ දේශපාලන වැඩපිළිවෙල අපි යම් කිසි පසුබෑමක තියෙන නිසා වාමාංශික ව්‍යාපාරයේ සමාජවාදී සම්බන්ධ මතේ අපිට ටිකක් සැලකිය යුතු කාලයක් කරන් යමක් කියලා තමයි අපි කියන දේශපාලන අදහස මතේ සමාජගත කරන්න වෙන්නේ. ඒක නිසා ඒක ටිකක් දුෂ්කරයි. ඒක ටිකක් දික්කාලන වැඩක්. දැන් ඔබ ඔය කියන කරුණු දැක්වීම ජනතාව ආමන්ත්‍රණය කිරීම කියන මාදිලිය ඒ විදිහටම නේද? එතකොට එහෙම ගත්තොත් තර්කානුකූල බැලුවොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන්නේ. උන් කියන්නේ නෑනේ මේ දහඩිය සුවඳයි අර පයි පෑගෙන දුවිල්ලක් වෙන්නම් වගේ කියන්නේ කරුණු පැහැදිලි කිරීම තමයි තියෙන්නේ. එහෙම ගත්තොත් එහෙම තර්කානුකූල. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම ඔබේ කියන්නේ පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ එන දැනුවත් කිරීම සහ ඒ මාදිලියයි ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කරන ඒ මාදිලි වැඩ කොටස අතර සම්බන්ධය මොකක්ද? මෙහෙම මම කියන්නේ ආකෘති වල සමානකම් තියෙන්න පුළුවන් නේ. දැන් පෙර ජනතාවෙන් තුන විතර නෙමෙයි දැන් අනිත් පක්ෂ අතර රැස්වීම තියෙනවනේ. අපිත් රැස්වීම තියෙනවා. හැබැයි ඒවයි කියන්නේ සටන් පාටනේ. නෑ ඒක තමයි. ඒ වගේ ඒවේ අඩංගුවනේ බලන්න ඕන මූලික වශයෙන්. මූලික වශයෙන් අඩංගුව මොකද්ද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ මොකද්ද? පොත්ත නෙමෙයි. ඉතින් පොත්ත සමහරලාට දැන් අපි කරන වැඩ අපි කරන පත්‍රිකා බෙදීමක් හරි ඒවා සමහරලාට පත්‍රිකාව කියන ආකෘති ගත්තාම මොකද ආකෘති ලෝකේ ගොඩක් නැහැනේ. දැනට තියෙන ආකෘති තියෙනවා සාලුතින් හොයාගන්න ඕනේ. ආකෘතිය වඩා බලන්න අන්තර්ගතය සහ අපි බලන්න ඕනේ මේ දැන් කියන දේම විතරක් නෙවෙයිනේ. සාමාන්‍ය අපි කරන දේත් බලන්න ඕනේ. කියන්නේ මොනවද දැන් අපිට උදාහරණයක් ගත්තොත් මම හිතන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන් දැන් ඇහුවොත් සමාජවාදී පිළිගන්නවද කියලා ඌ කියයි. හරි සමාජවාදයට අදාළ කරන දේශපාලන වැඩපිළිවෙලක ඒගොල්ලෝ නෑ. ඒගොල්ලෝ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියන්නේ මේ වමේ බලවේග කියලා. ඔය ඒගොල්ලෝ වම කියලා කියනවනේ. දැන් අපිට වම කියන්න ප්‍රශ්නයක් ස්පීඩ් කියන්නේ වම කියලා. මේක හොයාගන්න. වම කියලා කියනවා ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා එතකොට දැන් ස්පීඩ් කියන්නේ වමේ සියලු බලවේග එකතු කරගෙන කියලා කියන්නේ. ඒ නිසා ඒ වම මොකක්ද කියලා හොයන්න ඕනේ. ඉතින් ඒ නිසා එතකොට දැන් එහෙම කියන්න පුළුවන්. කිව්වට දැන් ඒක බලන්න ඕනේ ඇත්තටම නිශ්චිත ප්‍රශ්න වලට හිටගන්නේ කොතනද කියලා. දැන් විශේෂයෙන් මේ ප්‍රතිපත්ති කියන සාකච්ඡාවේදී අපි ඒක දැන් අපිත් අවධාරණය කරනවා. දැන් මේ ප්‍රතිපත්ති කිව්වහම දැන් ඔබේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා අහුවම නිකන් ඒක දැන් ජනතාව වුණත් හිතන්නේ මේ ප්‍රතිපත්ති කිව්වහම මේ කවදාවත් දැනගෙන හිටපු නැති අමුතුමාර මේ මොන හරි අමුතු තාක්ෂණයක් ගැන කතා කරයි. නැත්තම් මේ අහවල් තාක්ෂණය ගැන මේ අපේක්ෂා වෙන්නේ. මම කියන්නේ ප්‍රතිපත්ති කියලා කියන්නේ අපි යම්කිසි ප්‍රශ්නකදී හිටගන්න කොයි පැත්තේද? ඔක දැන් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමට අපි එකඟද නැද්ද?
අධ්‍යාපන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් නියාමනය කරලා පවත්තන් යන එකද කතාව. ඒක ආපහු මේ පැත්ත තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක එකඟ පැත්ත තමයි තියෙන්නේ නියාමනය කරනවා කියලා කියන්නේ. එතකොට සෞඛ්‍ය සම්බන්ධ මොකද්ද ප්‍රතිපත්ති? ගොවි ජනතාවගේ ඉඩම් උදුර ගැනීම සම්බන්ධ ප්‍රතිපත්ති මොකද්ද? ගොවි ජනතාව පත් කරලා තියෙන ওই හරිත විප්ලවය හරහා පත් කරලා තියෙන ඒ මහා සංහාරයට ගොවි ජනතාව සංහාර ලක් කර කුෂිකර්මාන්තේ සංහාර ලක් කරලා තියෙන ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මොකද්ද ප්‍රතිපත්ති විස්තරය? ඒකදී බහුජාතික සමාගම් වල පැත්ත ගන්නවද? නැත්නම් අපේ සාම්ප්‍රදායික ගොවිතනත් ඒ වගේම නව තාක්ෂණයත් මේ දෙකම ඒකාබද්ධ කරගත්ත නව ආකාරයක කෘෂිකාර්මික දැක්මක් අපි රටට හඳුන්වා දෙනවා. ඉතින් ඒකදී මොකද්ද ප්‍රතිපත්තිය? කෘෂිකර්ම සම්බන්ධයෙන් ගොවි ජනතාවට තීන්දුව తీරන ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔවුන් තීන්දුව වලට මැදිහත් වෙන්නේ නැහැ. ඔවුන්ට තියෙන්නේ මේ කුඹුරු කරන්නේ නැත්නම් ඔවුන්ට තියෙන්නේ හේන් කොටන්න. ඒ අයව පුළුවන් ද කෘෂිකර්ම තීන්දුව කෘෂිම අමාත්‍යාංශයේ තීන්දුව తీරන ගන්න තැනට මැදිහත් කරන. ඒ කියන්නේ ඔවුන් හරහාම తీරන ගන්නවා කියන විතරක් නෙමෙයි. ඒකට කෘෂිකර්ම විශේෂඥයෝ සම්බන්ධ වෙනවා අනිකුත් අය සම්බන්ධ වෙනවා. හැබැයි ගොවි ජනතාවට තියෙන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැදෙන මොකක් කර සභාවක් තියෙනවනේ. ඒ සභාව නියෝජනය කිරීම බලය. ඒතකොට ඒගොල්ලෝ කියනවා මේ තීරණය ගන්න එපා මේක ප්‍රශ්නයක්. ඒතකොට එහෙම තත්ත්වයක් එන්න ඕනේ. ඒතකොට ඒ කෘෂිකර්ම දැන් ගොවි ජනතාවට දේශපාලන බලය හිමිනවා කියලා කියන්නේ එතකොට. දැනට දේශපාලන බලය නැහැ. ඒ කියන්නේ තීරණ මැදිහත් වෙන්න බෑ. ඒතකොට ගොවි ජනතාවට දේශපාලන බලයක් ලැබීම වෙනුවෙන් අපි පෙනී ඉන්නේ. දැන් අපි තුමු ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝජනයක් සහිතව මැදිහත් වීමේ බලය. එතකොට ඒගොල්ලෝ කියනවා දැන් ඒතර උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ. මම කියන්නේ සීරියසයක් මීටින් සන්දර්භය තුල ඒක හැදුවත් අවශ්‍ය වෙයි. මොකද ඒක හැදුවත් වාඩි කරන් විනයවා සම්මත කරන්න පුළුවන්. නමුත් අපි නියෝජනය කරන්නේ මෙන්න මේ දේශපාලන බලය. ඒ කියන්නේ අපිව දැන් මේ දේශපාලන අදාළ ඡන්දිකාට විතරයි. අපිව රාජ්‍යයට අදාළ මාසයකට දෙකකට විතරයි. අවුරුදු 5කට පාරක් මාසයක් දෙකක් අපිට රාජ්‍ය අදාළ වෙනවා. ඒතර තමයි ජනතා පරමාධිපති කියන වචන, ජනතාව තමයි බලවත් කියන වචන ඔක්කොම ඉන්නේ. ඇත්තටම ඊට පස්සේ වෙන්නේ අපිව පොල් කුඩු ගන්න පෙන්නනවා. අපිව කිසියකට අදාළ නැහැ. දැන් අපි යෝජනා කරන ප්‍රතිපත්තිය තමයි ජනතාව රාජ්‍යයට අදාළ වෙන තත්ත්වයක් සකස් කරන්න ඕන. ජනතාවට රාජ්‍යයට ඕනලාක මැදිහත් වෙන්න පුළුවන් පසුබිමක් හදන්න ඕන. ඒක ව්‍යවස්ථාපිත කරන්න ඕන. ඒක ව්‍යවස්ථාපිත කරන්න නම් ගමේ හැදෙන ගම් සභාවකට දේශපාලන බලය ලැබෙන්න ඕන. ඒ කියන්නේ ගම් සභාවේ ගන්න තීරණ දැන් තියෙන පරණ ගම් සභාව නෙමෙයි මම කියන්නේ. ගමේ ඉන්න සියලුම සමාජිකයෝ එකතු වෙලා හැදෙන සභාව. ඒ සභාවට ඉඩකඩ තියෙන්න ඕනේ. ඒකට තමයි මුදල් හම්බ වෙන්නේ. ඒකේ තීරණ ගන්නව මොනවද ඒගොල්ලෝ කරන්න ඕන දේවල් කියලා. ඉතින් මෙන්න මේ බලය මෙතෙන්ට එන්න ඕනේ. ඒතර ඕක තමයි අපි කියන ප්‍රතිපත්තිය. ඒතර අපි පෙනීන ඕන ඕක කාරණා වෙන්නේ. ඒතර ප්‍රතිපත්තිය කියලා කියන අතරම අපි පක්ෂපාතී වෙන්නේ කාටද? අපි හිටගන්නේ කොයි පැත්තද? නැතුව අර නොදන්න අමුතු අර අමුතු භාෂාවක් නෙමෙයි. දැන් ওই ගොඩක් අය හිතන් ඉන්න ප්‍රතිපත්ති කිව්වහම එහෙම නොදන්න අමුතු භාෂාවක් ගැන කතා කරන්නයක් කියලා. ඉතින් ජනතාවට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් මම අර කලින් ප්‍රශ්න සම්බන්ධ කරලා අහුවොත් දැන් පක්ෂ දෙක ගත්තාම ඒ කියන්නේ සජිත්ගේ කඳවුර ගෝඨාභය කඳවුර ටිකක් අර සටන් පාට මිනිසුන්ට දැනෙන ඒවා තමයි කියන්නේ රට වෙනුවෙන් හිට ගන්න වගේ ඒවා. හැබැයි දැන් ජනතා විමුක්ති පෙරමුණ මාර ඉස්සලා ප්‍රශ්නයක අදාළව අහන්නේ සහ ඔබේ පක්ෂය දැන් අර මිනිසුත් එක්ක මේ ටිකක් විශේෂබද්ධ කරුණුත් එක්ක යම් ප්‍රතිපත්ති මේ විදිහේ සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා. මම චෝදනා කළොත් පොදුවේ විශේෂම ජනතා විමුක්ති පෙරමුණට අදාළයි ඔබේ පක්ෂය ගැන තව නිරීක්ෂණය කරන්න ඕනේ තව ටිකක් ඒ ගැන හිතන්න. ඇත්තටම පොළොවේ තියෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒව අතාරිනවා. දැන් සරලව ගත්තාම මේ මොහොතේ දැන් සයිටම් හරි එක පැහැදිලි. දැන් හිස්බුල්ලා පිහිටුවන බැටිගොල්ලෝ කැම්පස් එකට මොකද කරන්නේ? ශරියා නීතිය එතන ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක කරනවාද අපි? දැන් අර මේ ගුරුකන්ද රජමහා විහාරයේ CCTV කැමරා හයි කරන්න දෙන්නේ නැහැ. ඇයි කොහොමද එහෙම වෙන්නේ? දැන් මූදු මහා විහාරයේ දැන් බටේම බැකෝ කර කපනවා. දැන් මේක ඒකට කියන්න බෑනේ මේක කිව්වොත් ජාතිවාදී ගොඩකට වැටි අපි හින්ද මගාරින්න වගේ දැන් එහෙම එකක් තියෙනවා. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවනේ කොතන හරි දැන් බිල්පත්තු කැපුවා. ඒතර දැන් මේක මේ බැසිල් රාජපක්ෂගේ මේ මූලිකත්වයෙන් රිෂාඩ්ලා කරා. දෙක අපි ඔක්කොම දන්නවා. මේ මොහොතේ එලි සිදුවීම් වගේක් තියෙනවා. MCC දක්වා වන විවිධ සිදුවීම්. මේ සිද්ධි නාමන්ත්‍රණය නොකිරීමේ තත්ත්වයේ කපටිකමක් නේද ඒක? මෙහෙමයි දැන් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඔබ කියන ওই කලාපේ ජනතාන් තුරන ওই කියන කලාපෙට අපි හිතු වෙන්නේ අපි ඇතිතරම් මේ රටේ ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න අපි ගැටෙනවා අපි ඒවට මැදිහත් වෙනවා. එක කාරණාව. දෙවෙනි කාරණාව දැන් විල්පත්තු ප්‍රශ්නේ. එතන විල්පත් දැන් එතන තියෙනවා මෙන්න මෙහෙම කාරණා. පැහැදිලිවම අපි විල්පත්තු වනේ වන සංහාරයට අපි විරුද්ධයි. අපි ඒකට විරුද්ධව යම්කිසි මට්ටමක අපි කටයුතු කරලා තියෙනවා. පරිසර සංවිධානත් එක්ක අපි වැඩ කරලා තියෙනවා. එතකොට දැන් එතන තියෙනවා මෙන්න මේ පැත්තත් අපි සලකන්න ඕනේ. ඒ කියන්නේ සමහර ප්‍රශ්න ඒවා වෙනම උලුප්පල ගන්න. දැන් සිංහරාජ වනයේටත් එවැනි මනතුරක් තියෙනවා. නකල්ස් වලටත් එවැනි මනතුරක් තියෙනවා. තව වනාන්තර වලට අනතුරු තියෙනවා. හැබැයි විල්පත් විතරක් ගන්න ඕස්සලා.
එතකොට එතන විල්පත්ති සාපේක්ෂ විශාල ප්‍රශ්නයක්. හැබැයි එතන එතන මේ ඡාප දැන් අපිට තියෙනවා බේරගන්න මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ අපි දැන් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඉන්නවා ස්ථාවරයක මම අර කලින් කිව්වා. ඒ කියන්නේ අපිට රටක් විදිහට නැගිටින්න නම් නැත්නම් රටක් විදිහට මේ දේශපාලන අවුරුද්දෙන් එළියට යන්න නම් අපිට සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මරා ගන්න දේශපාලන වැඩ පිළිලක් අපිට වැඩක් නැහැ. එවැනි දේශපාලන හැබැයි කාටවත් වනාන්තර විනාශ කරන්න බෑ. බෑ මම එතෙන්ට එන්න හදන්නේ. එතකොට දැන් ඒ දේශපාලන වුවමනාව සහිතව කරන මැදිහත් වීම යම්කිසි දේශපාලන ව්‍යාපෘතිය තුළ සිද්ධ වෙද්දී එතකොට ඒකට අපි ප්‍රතිචාර දක්වනකොට අපි ඒකට මැදිහත් වෙනකොට අපි බලනවා ඒකට අපි කොහොමද මැදිහත් වෙන්නේ කියලා. දැන් උදාහරණයක් මම ඔබට කියන්නම්. දැන් මම ඔය සුද්ධ ප්‍රශ්න, ඒ කියන්නේ ඔය මට්ටමේ ප්‍රශ්න ගන්නකොට අපි නිකන් කවුරුත් දන්න ප්‍රශ්නයක් ගමුකෝ. සෝෆා ගිවිසුම. දැන් සෝෆා ගිවිසුම සම්බන්ධ ප්‍රශ්නේ අපි සලකද්දී අපි ගනිද්දී ඒක ඒ කියන්නේ ඇමරිකන් මැදිහත් වීමත් අපි සාකච්ඡා කරනවා. චීන මැදිහත් වීමත් සාකච්ඡා කරනවා. දැන් ගෝඨාභය රාජපක්ෂලා විමල් වීරවංශලා මේක ගනිද්දී මේ චීනය අහිංසක කරනවා. හරිද? චීනයේ එහෙම ප්‍රශ්නයක් නැහැ. චීනයේ ලොකු අනතුරක් නැහැ කියලා. ඒක වැරදි. මොකද චීනයේ කරන මේ ආර්ථික මැදිහත් වීමක් තියෙනවා. හම්බන්තොට වරාය ගත්තා. ඊළඟට දැන් මෙහි වරාය නගරයක් හදනවා. මේක නිසා තමයි මේ ඇමරිකන් මැදිහත් වීම තව පැත්තකින් අපිට ක්‍රමානුකූලව එන්නේ. ඒ වගේම මේගොල්ලෝ මේ හදාගන්න ආර්ථික බලය රකින්න ඊළඟ දේශපාලනයේ මැදිහත් වෙනවා. දැනටත් ඒක කරමින් ඉන්නවා. ඒගොල්ලෝ සල්ලි පොම්ප කරනවා මේ ඡන්දෙට. ඒතර ඒක කරනවා. සහ ඒක ඊළඟට මේගොල්ලෝ සෝෆා ගිවිසුම අස්සම් කරද්දී මේගොල්ලෝ තව ගිවිසුමක් ඉස්සරහට එනවා. මේ දේශපාලන වර්ධනයේ තීරුම් ගන්න තු මේක කරන්න බෑ. ඉතින් එතකොට දැන් මේ දැන් සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් වීරවංශලා කතා කරන කතාව අපි කතා කරන එක වෙනස්. ඒ වෙනස සලු කරනවා. ඒතර ඒ වගේම අනිකුත් ප්‍රශ්නවලදී දැන් ඔබ සලකන තව අනිකුත් ප්‍රශ්නවලදී අපි බර තැබීම අපි මෙදිහත් වීම කරද්දී මෙන්න මේ කරුණු දෙකම සලකනවා. ඒ කියන්නේ යම්කිසි පරිසර විනාශයක්, යම්කිසි සංස්කෘතික උරුමයක විනාශයක්, නැත්නම් යම්කිසි සංස්කෘතික උරුමයකට කරන බාධා කිරීමක් ඒවට අපි විරුද්ධයි. හැබැයි ඒ වගේම ඒක ජාතිවාදයට පාවිච්චි කරන්න හදනකොට ඒ සම්බන්ධයෙන් කරන මැදිහත් වීම කොහොමද කරන්න ඕනේ? ඒ කියන්නේ අපි කරන වැඩේත් ගිහිල්ලා අපිව අතෙන්ට හේතු කරගන්නවා. අපි කරන වැඩේ විසුණුත් ගිහිල්ලා අතෙන්ට හේතු වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් නැගෙනහිර ඔබ කිව්ව හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය. ඒක පැහැදිලිවම පක්ෂයක් විදිහට අපි ඒකට විරුද්ධව ප්‍රතිනින්දලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයකට විරුද්ධව සාපේක්ෂව මදිනේ පැහැදිලිවම. නෑ මෙහෙම ඒක උද්ඝෝෂණය තියෙන මෙන්න මෙතන. එතන තියෙන ප්‍රශ්නේ ඒක ප්‍රයිවට් යුනිවර්සිටිය පළවෙනි කාර්යය. සහ ඒ සම්බන්ධයෙන් මට දැන් මේ වෙලාවේ සම්පූර්ණ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න බෑ. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ ආයතනට මැදිහත් වෙන ඔය කියන මොන හරි ශර්යා නීති හරි මොන හරි කියන්නේ මැදිහත් වීම සහ මුස්ලිම් ආචාර්යවරු විතරයි ඉන්නේ කියනවා. ඒ සමහර අය ඉදිරිපත් කරපු කරුණු වල සාවද්දාවක් තියෙනවා. ඒක ඒ ප්‍රශ්නේ අර ඒ ආපු අර සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ ආපු දේශපාලන අර රැල්ලක් තියෙනවනේ. ඒ රැල්ලේ ආවල ගොඩක් ಜಾති හිම අරගෙන ඒ රැල්ල ASCII තමයි මේ ඔක්කොම ගෙනල්ලා ස්ථානගත කරන්නේ. ඒ ස්ථානගත කරලා ඒකෙන් අර සිංහල ජනතාව ඇතුළේ තියෙන අර යම්කිසි ආකාරයක ඒකරාශී වීම ඒකට පසුබිම හැදුවා. දැන් මම අනිත් පැත්තට අහනවා ප්‍රශ්නයක් මෙහෙම. දැන් මේ ඡන්දය වෙලා තියෙනවනේ. දැන් මේ ඡන්දය ඇතුලේ දැන් තියෙනවද අර වඳපෙති ගැන කවුරුත් කතා කරනවද? දැන් කතා කරනවද පැලෝ පීනාල ගැන? දැන් කතා කරනවද අර වඳ කොත්තු ගැන? නැත්නම් යට ඇඳුම් ගැන? දැන් ඉන්නවද ඥානසාර හාමුදුරු මේ දැන් කතා කරනවද? නෑ ඒ ඔක්කොම බහලා. ඇයි වැහුවේ? ඒන් කියවෙන්නේ නෑ නේ සිද්ධි නෑ කියලා. නෑ කියලා කියවෙන්නේ. මම කියන්නේ ඒ සිද්ධි සමහර සිද්ධි තියෙනවා. ඔය පැහැදිලිවම අපිට පේන දෙයක් තියෙනවා මෙහෙම. සිංහල ජනතාව තුලත්, දෙමළ ජනතාව තුලත්, මුස්ලිම් ජනතාව තුලත් කාලයක් තිස්සේ ජාතිවාදයේ දේශපාලඥයින් විසින් වැපරුවාම ව්‍යාපාරික විසින් තමන්ගේ ව්‍යාපාරවල තියෙන බල ගැටුමට ජාතිවාදී පාවිච්චි කරාම ඒක විසින් උත්පල වෙච්ච සමාජයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඊට වඩා සරල සිදුවීම් වුණත් කඩපිල් වලට ගියහම පස්සෙත් සිංහල මුස්ලිම් හරි මුස්ලිම් සිංහල දෙමළ හරි මේ જાති ගැටුම් ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. මේ જાති වෙච්ච දේශපාලන මැදිහත් වීමකට බලන්න පුළුවන්. ඒ කියන්නේ විවාදයක් නෑ. ඒවත් තියෙනවා රටේ. නෑ දෙමළ ජාතික සංධානයේ ඉදිරිපත් කරන 12. නෑ මම කියන කරුණ මෙන්න මේක. 13ක් ඉදිරිපත් කරනවා. මම චුට්ටක් ඔබට මේක සම්බන්ධ කරන්න. ඒ කියන්නේ දැන් මෙතන තියෙන කාරණේ දැන් පහුගිය ඒ කියන්නේ මැතිවරණ ව්‍යාපාරේ එක වෙලාවක අවශ්‍ය වුණා මහින්ද රාජපක්ෂලගේ හඳවුරේ ගෝඨාභය රාජපක්ෂලට වුණ වෙනම කැම්පේන් එකක් ගන්න. ඒ කැම්පේන් එක ගන්න ඕනුනේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න. ඒ ගැනීම සඳහා සිංහල ජනතාව ඇතුළේ යම්කිසි ආකාරයක පෙළඹීමක් හදන්න ඕනුනා අර අනතුරක් අපිට තියෙනවා කියලා. ඒ පෙළඹවීම සඳහා තමයි මේ මතවාද ඔක්කොම අරගෙන ආවේ. දැන් මේගොල්ලෝ ඡන්ද ව්‍යාපාර ඒක ඒගොල්ලොන්ට හම්බුණාන් පස්සේ ගෝඨාභය රාජපක්ෂට හම්බුණා මේ කැම්පේන් එක ප්ලෑන් කරපු කට්ටිය. ඒක හම්බුණාන් පස්සේ ඒක ඊට පස්සේ ගානට ඒ නැග්ම අඩු කරගෙන ගියා. දැන් ඒගොල්ලෝ බලනවා ඒක ගැන කතා නොකර ඉඳලා මුස්ලිම් ඡන්ද ටිකක් හරි ගන්න. මම කියන්නේ දැන් තියෙන තක්කඩිකම.
එතන සිංහල දැන් අපි තුන් දැන් මේ ප්‍රශ්නේ සීරියස් කරලා ඔබ කියන කාරේ පැහැදිලි. දැන් ඒ නිසා මම කියන්නේ ඊළඟ ඇත්ත ප්‍රශ්නේ ගන්න නැති කියලා මම එතකොට ඒ ප්‍රශ්නේ ඒගොල්ලෝ ගන්න විදිහයි ඒගොල්ලෝ ඒවට සම්බන්ධ වෙන විදිහයි ඒගොල්ලෝ උස්සන විදිහයි අපි මේ ප්‍රශ්න දකින විදිහ අපි මේ ප්‍රශ්න සලකන විදිහයි ඒවට කරන මැදිහත් වීම අතර වෙනස්කම් තියෙනවා. මම මේක පිළිගන්නවා. ඒක ඒ වෙනස්කම එන්නේ ඒ වෙනස්කමෙන් උදාහරණයකට විල්පත්තු වන විනාශයට අපි විරුද්ධයි. ඒක මම පැහැදිලිව කියනවනේ. සහ ඒකට අපි මැදිහත් තුලක් තියෙනවා. අපි තරුණ අංශයේ මෙහෙම වෙන්නේ මම අහන්නේ දැන් මම මේක අහන්නේ මේ බොහොම බරපතල තත්ත්වයක්. දැන් සමහර තැන්වලදී ඔබේ පක්ෂයත් ඇතුළුව දැන් ඒ වමේ හොඳ අය හොඳ වගේ අය. ඒ කියන්නේ තක්කඩිනේ මම මේ කියන්නේ. නිකන් මේක කිව්වොත් අපිත් වැටෙයිද අර ගොඩට අපිට නිකන් මුස්ලිම් විරෝධී කතාවක් එයිද වගේ නිසා නෙවෙයිද දැන් සරලම උදාහරණේ දෙමළ ජාතික සන්ධානය යෝජනා 13ක් ඉදිරිපත් කරනවා. ඊටම මරණීය යෝජනා ඒවා. ඉතින් දැන් එතකොට මේක ගැන කතා කරුවොත් නිකන් අපිත් නිකන් විමල් වීරවංශයේ ගණේට වැටෙයි කියලා වගේ මගහරින ගතියක් ඔබේ පක්ෂෙත් තියෙනවා. දැන් බැටිකලෝ කැම්පස් එක සම්බන්ධ ඔබ බැලුවොත් වාර්තා සියල්ල තියෙනවා. ඒ ශාරියා නීති උගන්වන හැටි, ඒකට මුදල් ගෙනාපටි, සෞදි අරාබියාව සම්බන්ධ වෙන හැටි, සහරාන්ලගේ සම්බන්ධතා මේව ගැන ඔබේ පක්ෂත් කතා නොකර ඉන්න කතා කෙරුවොත් අපිත් වැටෙයිද උදේගම්මන් පිළිගණේට වගේ එකක්. එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ නෑ චාපා මම කියන්නේ එතන ප්‍රශ්නේ තියෙන්නේ අපිව ඒ ගණනට වැටෙයිද කියන එක නෙමෙයි අත්‍තරම අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ එවැනි ප්‍රශ්නයක් ආවම අපි සමාජයක් හසුරුවන්නේ කොතෙන්ද? හරිද? මම කියන්නේ කොටසකට මේක ලේවිලක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම වගකීම් සහගත බව නැහැ. කරගන්න වෙන්නේ ඇත්ත ප්‍රශ්නේ ගන්න නිසා නේද? මම කියන්නේ මෙහෙමයි. අපි දැන් ඇත්ත ප්‍රශ්නේ අපි තුමු දැන් යම්කිසි ආකාරයක නැගිනහිර හිස්බුල්ලාගේ ඒගොල්ලෝගේ ජාතිවාදී මැදිහත් වීම සම්බන්ධයෙන් ජාතිවාදී ගොමනාවලින් කරන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම හරි ඒ වගේ අපිට බොහොම පැහැදිලි ස්ථාවරයක් තියෙනවා. ඒ වගේ විවාදයක් අපිට නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවට කරන මැදිහත් වීම දැන් අරගොල්ලෝ උස්සන් යනකොට තමයි ඒක එහෙම පේන්නේ. දැන් මම කියන්නේ රතන හාමුදුරුවෝ කලින් ගන්න පුළුවන්. රතන හාමුදුරුවන්ට කලින් ගන්න පුළුවන් නේ. නෑ පැහැදිලිවම දැන් මම හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයක් ගත්තොත් අපි පක්ෂයක් විදිහට දැන් එන ඔක්කොම ප්‍රශ්න වලට ගන්නවා කියලා එහෙමවත් නෑනේ. අපි දැන් විවිධ අවස්ථාවලදී ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වනවා. සමහර ප්‍රශ්න තියෙනවා කවුරු හරි කැඳෙව්වහම පස්සේ අපි ප්‍රතිචාර දක්වනවා. එහෙමවත් තියෙනවා. ඒතකොට මෙහෙමයි දේශපාලන ව්‍යාපාරයක් හැම වෙලාවෙම බලනවා අපි කොතැනද සමාජයක් මෙහෙවන්නේ. කොතැනද බලවේග සංවිධානය කරන්නේ. දැන් ඒක තමයි මම කිව්වේ මූලික වශයෙන්. ඒකවල හීනි තක්කඩිකමක් නේද අර විදිහම. දැන් විමල් වීරවංශලා අර පැත්තෙන් පාවිච්චි කරද්දී ඒක මහින්දලා ගෝඨාභයලා සජිත්ලා මේ පැත්තේ කවුරු හිමීට මග ඇරලා අපි එතන නෑ. ඔබට මෙහෙම හිතන්න දැන් අපිට ඕන නම් පුළුවන් නේද? මම කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් කුල හීනමානේ තියෙනවනේ කුල ප්‍රශ්නේ. අපිට ඕන නම් පුළුවන් ඔය ලංකාවේ දකුණු දිග දීර්ය නැත්නම් සාමාන්‍ය ඔය කඳු මේ අපි කඳු උඩට නැත්නම් ඔය නුවර ආශ්‍රිත දිස්ත්‍රික්ක නැත්නම් තව වෙනත් දිස්ත්‍රික්කවල යාපනයේ මේ ප්‍රදේශවල ගිහිල්ලා ඒ කුල හීනමානට අදාළව තියෙන සිදුවීම් පාවිච්චි කරන්න පුළුවන් නම් දේශපාලන ව්‍යාපාරයක් විදියට. ඒක සංවිධානය කරන්න පුළුවන්. එතකොට ඒක සංවිධානය කරලා ඕනනම් කෙනෙකුට පුළුවන්. මම කියන අපි කරනවා කියලා තව කෙනෙකුට පුළුවන්. ඒව ඡන්ද වලට පාවිච්චි කරනවා. දැනුත් මේක ඒ අර්ථයෙන් ඒ කියන්නේ මහේශාර්ථයෙන් පාවිච්චි නොවුනට අටේදින් පාවිච්චි නොවුනට ඡන්ද ව්‍යාපාරස්සේ අපේක්ෂකව දාද්දි අර මේක දැද්දි අපේ එක එහෙම කියලා දානවා. එතකොට ඒක සංවිධානය කරනවා. හරි. එතකොට දැන් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒක කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ ඒක කරන්නේ නැත්තේ එතකොට සමාජේ නෑ එහෙම සිදුවීම් තියෙනවනේ. එවැනි සිදුවීම් තියෙනවා. එවැනි සිදුවීම් තියෙනවා. ඒ කියන්නේ අපි තුම් යම් කිසි කුලයක් කියන්නේ කුලයක් කියලා එකක් ඔය මිනිස්සු හදාගත්ත එක. නමුත් එවැනි යයි හඳුන්වන අයට කරන අපහාස කිරීම ගැටලු ඒව තවමත් තියෙනවා සමාජයේ. එතකොට දැන් අපි ඒක ඕගනයිස් කරලා තව එකකට විරුද්ධව මේක සංවිධානය කරන්නේ නැත්තේ අපිට ඕනේ එතනින් එහාට සමාජයේ අනුකල්පනය කරන්නේ කොහොමද? සමාජය ඒකාබද්ධ කරන්නේ කොහොමද? දැන් මෙතෙන්දිත් අපි සලකන ප්‍රශ්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඒකාබද්ධ කරන්නේ කොහොමද? එතකොට ඒ ඒකාබද්ධ කරන්න හිතන ව්‍යාපාරයක් ඒ ජනතාවන් අතර ඇති වෙන ගැටුම් ප්‍රතිරෝධාත්මක දේවල් වැරදි දේවල් යම්කිසි ජාතික කොටසෙන් තවත් ජාතික කොටසකට ඒ අනන්‍යතාවයට හානි කර දේවල් සිද්ධ වෙද්දී ඒ සියල්ල උලුප්පල අරගෙන ඒක උඩ නෙමෙයි දේශපාලනය කරන්නේ. එතකොට අපේ දේශපාලන පණිවිඩය යන්නේ මේ ගැටුම ඇති කරගන්න එපා කියන තැන ඉඳලා. මේ ගැටුම ඇති කරගන්න එපා මේක වළක්වන්න කියලා. ඒක මම කියන්නේ තක්කඩිකම නෙමෙයි ඒක දේශපාලන අරමුණක් එක්ක කරන දේ. මම වෙන විදිහකට ඒක මහන්න නැවත දැන් ගැටුමකට වැඩිය දැන් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන මොහොත දැන් සහරාන්ගේ සිද්ධීමට අදාළව රුපියල් බිලියන ගණනින් ලංකාවට ඇවිල්ලා තියෙනවා. හිස්බුල්ලාගේ ගිණුම් තියෙන පරීක්ෂා කරලා නැහැ තාම. කවුරුත් දන්නේ නැහැ සල්ලි ආවේ ඇයි කොහොමද ආවේ. එතකොට දැන් ඔබ දන්නවද මේ තඹ නිෂ්පාදනය කරපු බෝම්බ හදපු කර්මාන්ත ශාලාව අල්ලනවා බඩු ඔක්කොම අරන් යනවා පේන්න. මම කියන්නේ මේවා ගැටුම් නෙවෙයි නෑ මම චුට්ටක් ඉන්න මම අහන්න මෙහෙම දැන් හිස්බුල්ලා ඉන්නේ අද කායෙත් එක්කද ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම කියන්නේ අද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ඒක තමයි කියන්නේ ප්‍රධාන පක්ෂයේ සෙල්ලම කරනවා ඒක තක්කඩි ගමන්නේ රිෂාඩ්ව ගන්න හැදුවා ඔක්තෝබර් 26 වෙනිදා
ගන්න හැදුවා. අර ඔක්තෝබර් 20 වෙනිදා සෙල්ලම් වෙලාවේ ගන්න හැදුවා ඒගොල්ලෝ. රිෂාඩ්ට ගන්න බැරි වුණා. ඒතකොට දැන් මම කියන්නේ මෙතන ඒක ක්‍රීඩාවක්. ඒක ක්‍රීඩාවක්. මම කියන්නේ මගේ ප්‍රශ්නය. ඉතින් දැන් අපි පැහැදිලිවම රිෂාඩ්ගේ දේශපාලන ජාතිවාදී. රවුෆ් හකීම් දේශපාලන ජාතිවාදී. පසුගාමී නැද්ද කියලා මං අහන්නේ. මැදිහත් වීම ඔය ඉන්නේ මං අහන්නේ. ඒක පසු ඒ කියන්නේ ඉෂුව එක අතට ගත්තොත් තක්කඩිකම් කරන්න බෑනේ කාටවත්. ඒක මං අහන්නේ. ඉතින් අපි දැන් ඔවුන් ජාතිවාදීන් කියලා කියනවා. ඔවුන්ගේ ජාතිවාදී ක්‍රියා විවේචනය කරනවා. අපි මුස්ලිම් බහුතරයක් සහිත ප්‍රදේශවල රැස්වීම් කරද්දී අපි රැස්වීම් වල පැහැදිලි විවේචනය කරනවා. කඳුකරට ගියාම තොණ්ඩමන් විවේචනය කරනවා. අපි ඒ විතරක් මේ මුස්ලිම් ජනතාවගේ ඇතුළේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න අපි කතා කරනවා. අපි එන්නේ පෙනින් අපි ওই පහුගිය කාලේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ ප්‍රශ්නයක් අපි කිව්වේ ඒ ඇඳුම මේ පිළිගත් සමාජයේට ඒ ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒක මුස්ලිම් පිරිමින්ට තීරණය කරන්න දීම ගැටලුවක්. හැබැයි ඒක මුස්ලිම් පිරිමි තීරණය කිරීම ගැටලුවක් වගේ මේක සිංහල පිරිමි තීරණය කරන්න යන්නත් එපා. ඊළඟ කාරණේ. මොකද එහෙම කරපු ගමන් මෙතන ජාතීන් අතර තුවාලයක් හැදිලා තමයි ඒ මොකක් හරි වෙන දෙයක් වෙන්නේ. ඒක කරන්න එපා. එතකොට අපි කිව්වේ ඒ ජනාධිපත්‍ය පිහිටුවීමකට අදාළ නැහැ නේ. නෑ එක නීතියකට අවශ්‍යයි කියන එක ගැන විවාදයක්. අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න විදිහ නිදහස් කරන විදිහ ඒකට අදාළ නැහැ නෝ කියන එක. පැහැදිලිවම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා සහ මේ ඔක්තෝබර් අප්‍රේල් පාස් ප්‍රහාරය කියලා කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්. එවැනි දේශපාලන ක්‍රියා නෙමෙයි. ඔවුන්ට දේශපාලන වශයෙන් මතයක් ගොඩනගන්න අවශ්‍ය නැහැ. ආගමික මුලාවන් ඇතුළේ ගිහිල්ලා ඒ ආගමික අන්තවාදීන් ඇතුළේ ගිහිල්ලා ලෝකෙම මේ ඇමරිකා එක්සත් ජනපදයේ සෞදියයි ෆන්ඩ් කරලා කරන සෙල්ලමක් මේක. හරිද? ඔය කියන ඔය මුස්ලිම් මූලධර්මවාදී ව්‍යාපාර ඇමරිකන් විරෝධයක් ඇත්තේ නැහැ. සෞදිය ඇතුළේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සෞදි ඇමරිකාවත් එක්ක නිසා ඊශ්‍රායලට කිසිම ප්‍රශ්නයක් නැහැ. පලස්තීනයේ තියෙන ප්‍රශ්නේ ලෝකෙන් පිළිගත සාධාරණ ප්‍රශ්නයක්. පලස්තීනයට ජීවිත පරිත්‍යාග කරන කවුරුත් ගිහිල්ලත් නැහැ. ඒ නිසා ඕක සම්පූර්ණ ව්‍යාපෘතයක්. ඒක අපි මුස්ලිම් ජනතාවට කියනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ අපිට ඕනේ නැහැ කොටවන්න. ඒතොර කෙට වෙනවා කියලා පෙනෙන සමහර ප්‍රශ්න ගණිතය අපි පරිස්සම් වෙනවා. ඒක මම කියන්නේ ඒක මේ නොදැන කියන්නේ තක්කඩිකමක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන දේශපාලන අරමුණක් අපිට දේශපාලන වක්කීම තියෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි අකමැති තවත් 30 අවුරුදු යුද්ධයක් හැදෙනවට. අපි අකමැති මෙතන තියෙන දේශපාලන ව්‍යාපෘති මෙච්චර මේ ජාතික ප්‍රශ්නේ හැම වෙලාවෙම උස්ස ගත්තාම මේ ජාතීන් අතර ගැටුම එනකොට කෙනෙකුට තමන්ගේ සිංහලකම කියන එක උපතින්ම ඉගෙන ගන්න නේද ඉන්නේ. කෙනෙක් මුලින්ම ඇතුල් වෙන්නේ මොකටද? තමන්ගේ සංස්කෘතියට. අම්මා කිව්වහම පස්සේ ඇතුල් වෙන්නේ මොකටද? තමන්ගේ සංස්කෘතියට. ඒ සංස්කෘතිය සම්බන්ධ ප්‍රශ්න ගැටුම ගෙනාවහම ඕනම කෙනෙකුට ඒක තදට මනසට බලපාන. දැන් කුලයේ සම්බන්ධ හීනමානට ලක් වෙච්ච කෙනෙකුට ඒ ප්‍රශ්නේ සමහර මුළු ජීවිතේ විසඳන දේ ප්‍රශ්නයක් ඒක. ඒක එහෙම තමයි. එතකොට දැන් ඒ ප්‍රශ්නේ පාවිච්චි කරන දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා. අපි ඒක නෙමෙයි අපේ දේශපාලන. ඒකට හේතුව අපේ දේශපාලන ඒක නෙමෙයි කියලා කියන්නේ ඒකෙන් තවදුරටත් සමාජය මෙතනින් එහාට ගෙනියන්න බෑ. එතන අපි ජනතාව සංවිධානය කරන්න උත්සාහ කරන ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන තමයි ජනතාව සංවිධානය කරන්න උත්සාහ ගන්නේ. මේ ජාතින් අතර ගැටුම් නෙමෙයි. මේ ජාතින් අතර ගැටුම් අපි ගන්නවා නම් ගැටුම් සහ අසාධාරණ අයුක්තිසහගත දේවල් එකිනෙකාට කරගන්න වැරදි දේවල් ගන්නවා නම් අපිට নানা ප්‍රකාර දේවල් ගන්න පුළුවන්. ඒක අපි සමහර සිදුවීම් තියෙනවා අපි හිතාමතාම ඒ සිදුවීම් සම්බන්ධයෙන් වෙන දේශපාලන මැදිහත් වීම කළමනාකරණය කරනවා. ඒක අපි බලනවා කොහොමද මේ ප්‍රශ්නේ හසුරවන්න ඕන කියලා. ඒක දේශපාලන ක්‍රියාවක්. ඒක අපි හිතලා කරන දෙයක්. ඒක නේ මට කියන්නත් පුළුවන් මම මේක කියන්නේ. හරිද? ඒක මිය නොහිත කරන දෙයක් නෙමෙයි. මොකද ඒකෙන් සමාජය ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් අපි ගැටුමක් තමයි යෝජනා කරන්නේ. දැන් අපි යෝජනා කරන ගැටුම් පන්ති ගැටුමක්. අපි යෝජනා කරන්නේ මේ රටේ පවුල් 400ක් ඉන්නවා. ඒක හරිය නිශ්චිතයි. ඒ පවුල් 400 තමයි මේ ධනෙ උරාගෙන අන්නේ සහ බෞද්ධ සමාගම් වලක් ඉන්නවා. ඒකට දේශපාලන නායකත්වයක් ඉන්නවා. ඒකට තානාර්ථිකාරයල් ටිකක් තියෙනවා. මේක තමයි ප්‍රශ්නේ. ඒතකොට මේකට කිව්ව ජනතාව යම්කිසි විරෝධයක් උඩ සංවිධානය කරනවා අපි. එතකොට ජාතික දේශපාලන ජාතික මත පදනම් දේශපාලන ඉතින් එහෙම දේශපාලනය. ඒක සංවිධානය කරන්නේ ජාතිකට ඉරව තවත් ජාතියක්. ඒක තමයි ඊතර දේශපාලනය. ඒක සංවිධානය කරාම මේ ජාතියේ සිංහල ජාතියේ ඉන්න සිංහල ජාතියෙන් පාගන් ඉන්න ඒ දේශපාලන අධිකාරියයි ආර්ථික බලවතුන් ගැන විවේචනය නැති වෙනවා සිංහල ජනතාවට. සිංහල පීඩිතයට. දෙමළ පීඩිතයත් මේක වෙනවා. මුස්ලිම් පීඩිතයත් මේක වෙනවා. ඉතින් මේක නිසා තමයි ඇත්තටම අපිට මේ ඇත්ත ප්‍රශ්නේ මතු කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි ප්‍රශ්න එද්දී ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන විදිහ අපි අර ඒ කියන්නේ ඒක යම් කිසි ආකාරයක කල්පනා කරලා බලමින් තමයි කොතැනද මේක ගෙනියන්න මැදිහත් වෙන්නේ. ඒක මම ඒක තමයි අර හීනි තක්කඩිකම කියලා මම කිව්වේ. නෑ ඒක මම කියන්නේ මම ඒ වචනෙට මම එකඟ නෑ. මොකද එකඟ නැත්තේ ඒක තක්කඩිකමක් නෙමෙයි. ඒක తాවකාලික ඉල්ලාස් කරගන්න. ඒක දේශපාලනයේදී ඕනම දේශපාලන ව්‍යාපාරයක් තමන් යන්න හදන අරමුණ. ඉතින් ඒක අපි විවෘතව කියනවා. අපිට මේ සමාජ පරිවර්තනය කරන්න දැන් මම ඇමරිකන් මැදිහත් වීමකදී කිව්වේ මොකද්ද? ඇත්ත අධිරාජ්‍ය විරෝධීන්ට මේ මුස්ලිම් මිනිහට විරුද්ධව මත හදන්නයි දෙමළ මිනිහට විරුද්ධව මත හදන්නයි බෑ. ඇත්ත අධිරාජ්‍ය විරෝධීන්ට සිංහල මිනිහට විරුද්ධව මත හදන්න බෑ. ඒක වැරදි. ඒක හැදුවම අපිට මේ රට ඇතුලේ කුලල් කා ගනිද්දි අරුන් ඇවිල්ලා කොඩිය ගහලා යනවා ඊට පස්සේ.
හරි. ඉතින් ඒක දේශමාලාවේ එතකොට මේ අතර ගැටුම් වෙද්දී අපි සමහර ගැටුම් මම කියන්නේ මේ දැන් අර පාස්කු ප්‍රහාරය වගේ ඒවා බරපතල සිදුවීම්. ඒ සම්බන්ධයෙන් අපි ඒකට සහනයක් දෙන්න නමුත් ඒ ජාතීන් අතර ගැටුම් හදනවනේ. ඒ ගැටුම් හදන තමයි කියන්නේ ඒවා ඇවිල්ලා මේ මිනිස්සු සැලසුම් කරලා මේ දැන් අපි සමහර තැන්වල සිදුවෙන ගැටුම් ඒ මිනිස්සු උදේවත් දන්නේ මම මෙහෙම එකකට යනවා කියලා. මොකක් හරි කුළු ගැන්වීමක් මත යන්නේ. පාස්කු ප්‍රහාරය ඒවා පැහැදිලිව සැලසුම් සහගත ඒවා දේශපාලන කතාවක් තියෙනවා. නමුත් එවැනි මෙදිහත් වීම වල නතු වෙන මිනිස්සු යටත් වෙනවා. ඒක වළක්ව ගන්න ඕන අපිට. සංවාදය අවසන් කරන්නට දැන් ඔබ අනාගත ජනාධිපති අපේක්ෂක නැහැ. වර්තමාන ජනාධිපති අපේක්ෂක හැටියට සමහර විට අනාගත ජනාධිපතිවරයා හැටියට සංවාදය අවසන් කරන්නට මොනවද ඔබට ගොනු කරන්න තියෙන්නේ? ඔබට කැමති දෙයක් කියන්න පුළුවන්. මේ වැඩසටහන ලෝකේ පුරා විසිරී සිටින සහෘදයන් බලනවා. මේ වැඩසටහන අපි YouTube එකට දැම්මහම ඔබ යන ගමන් බලන කමෙන්ට්ස් ඒවට පුළුවන් උත්තර ලියන්න. ඒක කවුරු හරි දැම්මලා හරි කමෙන්ට් වලට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සමාජ මාධ්‍යවල මේ සංනිවේදනය පාවිච්චි නොකරන එක. දැන් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවාම දැන් මේ වැඩසටහන ඉපද කවුරු මොකක් හරි අහයි ඔබෙන් සමහර විට. යන ගමන් පොඩ්ඩක් බලලා උත්තර දෙන්න. ඒතකොට මේක ටිකක් මීට වැඩි සංවර්ධනය වෙයි. මේ ඔබේ අවස්ථාව මොනවද කියන්න තියෙන්නේ ජනාධිපති අපේක්ෂකේ අනාගත ජනාධිපතිවරයා සමහර විට. මොකක්ද ඔබේ අවසන් යෝජනාව? ඔව් මෙහෙමයි අපි මම මේ වැඩසටහන ආරම්භයේදී කිව්වා එක පැත්තකින් අපි සමාජයක් විදිහට මේ මැතිවරණයෙන් පස්සෙත් අපිට තියෙන්නේ පරාජය අපිට දිනන කෙනා බලන්න උන් නම් 17 වෙනිදාට 18 වෙනිදාට රූපවාහිනී ඉස්සරහට යන දිනන කෙනා බලන්න පුළුවන් පරදින්නේ කවුද කියලා බලන්න උන් නම් කණ්ණාඩි ඉස්සරහට යන්න. ඒ නිසා අපිට ජනතාවක් විදිහට මේකේ තියෙන පරාජය හැබැයි අපිට මේ පරාජය අවම ජයග්‍රහණයක් කියන තැනට ගේන්න පුළුවන් ඉදිරියේදී එන්න නියමිත අනතුරට විරුද්ධව සටන් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශක්තිමත් කරන්න පුළුවන් නම් මේ මැතිවරණය. කුළු ගෙඩි ලකුණු ඡන්දය දෙන්න ඕනේ. ඒ නිසා අපිට අනාගතයේදී අපි අයිතිවාසිකම් බුදුරා ගැනීමේ සහ අපි බරපතල දේශපාලන උගුලක ඉස්සරවීම අනතුරක් ඉස්සරහ අපිට තියෙනවා. ඇමරිකන් චීන උගුලක අපි හිර වෙන්න යනවා. විශ්‍රාමයට වර්ත සාධක කරමුදල කොල්ල කන්න යනවා. තනි කම්කරු දවල පත්‍රිකාවක් ගෙන් හදනවා. කම්කරුවන්ගේ වැඩ දිනේ සීමා කළ වැඩ කාලය පැයට කියන එක අහෝසි කරන්න. ඒ වගේම විනිවාඩු දින සීමා කරන්න. ඉතින් වෙනි යෝජනා තියෙනවා. ඊළඟ ගොවි ජනතාවගේ ඉඩම් බුදුර ගන්න MCC යෝජනාව තියෙනවා. ඉඩම් අක්කර ලක්ෂ 30ක්. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයට ශිෂ්‍යයින් බලපාන පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් තියෙනවා QAAC කියලා. ඉතින් මේවා මේ කොයි ආණ්ඩුව බලයටපත් වුණත් කොයි පාලකයා බලයටපත් වුණත් අනිවාර්යෙන් 16 වෙනිදා පස්සේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉදිරි කාලය තුල. ඒකට එරෙහිව සටන් කරන ව්‍යාපාර විදිහට පෙරටුගාමී සමාජපක්ෂයට මේ මැතිවරණය ශක්තිමත් කරන්න. ඒ වගේම මේකට තියෙන ඇත්ත විකල්පය තියෙන්නේ මේ තියෙන සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම. ලාභය සඳහා සමාජය සංවිධානය කරලා තියෙන, ලාභය වෙනුවෙන් සමාජයේ පෙළගස්සලා තියෙන මේ සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසකින් තමයි අපිට පුළුවන් වෙන්නේ ඇත්ත විකල්පයක් සකස් කරන්න. නිසා මේ වෙනස උදා කරන්න පුළුවන් සමාජවාදී ප්‍රතිපත්තියකට, සමාජවාදී වැඩපිළිවෙලකට. ඒ නිසා අපි යෝජනා කරනවා සමාජවාදයේ සම්බන්ධයෙන්, සමාජවාදී වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරියේදී අපි ඒ පිළිබඳ විශ්වාස තියමු, සමාජවාදී වැඩපිළිවෙල සඳහා ඒකාබද්ධ වෙමු. ඒ වගේම ඒ වැඩපිළිවෙල දක්වා වන සමාජ අරගලයකට හෙට දිනේ අපි ලෑස්ති වෙමු. ඒ සඳහා වෙන බලයක් හදන්න මේ 16 වෙනිදා මැතිවරණදී පෙරටුගාමී සමාජපක්ෂයේ ඡන්දේ පාවිච්චි කරමු කියලා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා. අපි අනිවාර්යෙන්ම ඊළඟ නුදුරු දිනයකත් වේගින් මුණ ගැහෙමු ජනාධිපතිවරණයට කලින් වතාවක් දෙවතාව සටන් බිම පළල් කරමු, සටන් කරමු බලමු. අපේ රට අපේ හෙට දවස. ඔබට ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටින් Transcends Party Politics.